සිත්නෙත් අසපුව අයිබෝවන් සුවදායක සන්ධ්‍යාවක්. අපි අදත් මෙලෙසින් ඉරිදා හැන්දෑවේ සිත්නෙත් අසපුව ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. සුපුරුදු විදිහට මම දවස තුලදීත් රෑ 9 වෙනකන් ඔබට ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන්නට පුළුවන්. ඒ අරියුම ඔබට කරමින් සුපුරුදු විදිහට මම දවස තුලදීත් මේ උතුම් වූ සිත්නෙත් අසපුව වැඩසටහනේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව සිදු කිරීම උදෙසා ගෞරව නමස්කාර පූර්වක අපි ආරාධනා කළේ ශ්‍රී ඥානාදීප ජනහිත ජාත්‍යන්තරික හොරණ සීල සුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ නිර්මාතෘ අනුශාසක රාජකීය පඬිත පූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට උන්වහන්සේ වැඩම කොට සිටින්නේ බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව හාමුදුරන් වහන්සේව පිළිගෙන ආරාධනා කරන සිත්නෙත් අසපුව ධර්මානුශාසනාව පවත්වන්නට අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවණය කරන්න සිත්නෙත් අසපුව ඉරිදා ධර්ම දේශනාවත් එක්ක එකතු වෙච්ච මොහොත. අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු කරන්නේ දෙනියායේ පල්ලේගම පදිංචි ලතා සෙනරත් යාපා මෑණියන්, ඒ වගේම මින්හෙට්ටිය කුරුණෑගල පදිංචි HM කුමාරිහාමි මෑණියන් ඇතුළු පවුලේ පින්වතුන් විසින්. ඒ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණ මේ පින නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ධර්මය අවබෝධ කර ගැනීමේ වටිනාකම උන්වහන්සේ උපමාවකට පෙන්නනවා. මහණෙනි, දවසක් පුංචි ගල් කැට 7ක් ශ්‍රී හස්තයට අරගෙන, මහණෙනි මේ මහ පොළොවේ තියෙන ගල් කැට වැලි කැට අතර වෙනසත්, මේ ශ්‍රී හස්තයේ මත තියෙන පුංචි ගල් කැට 7 අතර වෙනසත් නුඹලා දකින්නවද? එහෙමයි ස්වාමීනි. තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තයේ මත තියෙන ඊටාම පුංචි ගල් කැට 7ක් කියන. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ මහ පොළොවේ තියෙන වැලි කැට ගල් කැට පස් කැට යම්සේද ධර්මාවබෝධයෙන් නොකරපු කෙනාට විඳින්න තියෙන දුක් ප්‍රමාණය මේ වගේ කියලා හිතන්න කියෝ. සංසාරේ ගෙවපු විඳපු සසර විඳගෙන ආපු දුක් ප්‍රමාණය මේ පොළොවේ තියෙන වැලි කැට ගල් කැට පස් කැට හා සමානයි. සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙකුට අනාගතයේ විඳින්න ඉතුරු වෙලා තියෙන දුක් ප්‍රමාණය මේ අතේ තියෙන පුංචි ගල් කැට 7 හා සමානයි කියලා බුදුරජාන් වහන්සේ උපමාවක් පෙන්වනවා. දැන් බලන්න මේ උපමාවෙන් ඔබත් මමත් මේ දීර්ඝ සංසාර ගමනේ අනමතග්ගෝයම් භික්ඛවේ සංසාරෝ කියන අනවරාග්‍රයි කියන මේ සංසාර ගමන. මේ සසර ගමනේ ඉපදෙමින් මැරෙමින් එන සත්වයා වැඩිපුරම උපදින්නේ සතර අපාය මහගෙදර කරගෙන. වැඩිපුරම නිරේ. ඊළඟට තිරිසන් අපායවල වල, ප්‍රේත අපායවල වල. බලන්න නිරේවල් ගැන හිතන්න එක නිරයක්ද කියලා තියෙන්නේ කියලා. මහා නිරේවල්, ඊළඟට ඔසුපත් නිරේවල්, 120 ගණන් නිරේවල් ගැන සඳහන් වෙනවා. එතකොට මේ අපායෙන් අපායට වැටි ඒ නිරේවල් වලට වැටිච්ච සත්ත්වේ අකුසල් ගෙවගෙවා ඊළඟට ඒ අපාය තුලත් තව අකුසල් රැස් වෙනවා. දැන් ඔබ හිතන්න යමපල්ල වද දෙනකොට, පුච්චනකොට, අතපය කපනකොට කෙනෙක් සුවපත් වේවා කියලා යමපල්ලන්ට මෛත්‍රී වඩනවද? නෑ. ඔහුට ද්වේෂය, වේදනාව, කේන්තිය තව තවත් බලවත් වෙනවා. ඒ වේදනාවත් එක්කම කෑක ගහ විලාප දිදී ඔහු විඳෝ දුවනවා. ඒ තුල තවත් හිතේ ද්වේෂය, වෛරය තව තවත් බලවත් වෙනවා. ඊළඟට තිරිසන් ලෝකෙ ඉපදිච්ච සතෙක් ගැන හිතන්න. සතෙක් තව සතෙක් පස්සේ පන්නගෙන ගිහිල්ලා ගොදුරක් අල්ල ගන්නකොට ඔහුට පිනක් රැස් වෙනව නෙමෙයි. ඒ තිරිසන් අපාය තුලත් ඔහු කර්ම රැස් කරන. ඒ තිරිසන් සතුන්ටත් රාගය ඇති වෙනවා. සතුන් රාගයෙන් හැසිරෙනවා.
ඔවුන්ට ද්වේෂය ඇතිවෙන එකිනෙකා හපා කනෝ. එකිනෙකා මරාගන්න සමහලට පොරකණු තමන්ගෙම ජාතිය එකිනෙකා හපා කනුව පොරකාන. ඊළඟට එතකොට ද්වේශය වෛරය කේන්තිය මේ හැම දෙයක්ම එක්ක ඒ සත්වලෝකවලත් හැම මොහොතෙම කර්ම රැස්කර කර යන ගමන ප්‍රේතාපා ඉන්න ප්‍රීතියුත්තේ වගේ. තමන් ඒ ආත්මී තුළත් තව තවත් අකුසල් රැස් කරන. පිංහතුනී මේ සතරාපායට වැටිච්ච සත්වයා ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වේ කන කැස්බෑ විය සිදුරෙන් අහස දකිනව වගේ කියලා ආයම සුගතියක උපදිනවා කියලා කිය. මේ නිසා අපායි විඳක්පු සංසාර ගමනි ගෙවපු දුක් ප්‍රමාණි මහපොළොවෙ තියෙන වැලි කැට පස් කැට ගල් කැට වගේ කියලා හිතන්න කිය. හැබැයි සෝවාන් පලට පත්වෙච්ච කෙනාට අනාගතයේ විඳින්න ඉතුරු වෙලා තියෙන දුක් ප්‍රමාණිමේ පුංචි ගල් කැට හත වගේ කිය. ඒකට හේතුව පිංහතුනේ ඔබ දන්නවා සෝවාන් පලට පත්වෙච්ච කෙනා සතරාපායින් සදහටම නිදහස් වෙච්ච කෙනෙ. ඔහුට අපායි දුකක් ගැන ආය කතා කරන්න දෙයක් නෑ. අපායි දුකක් ඔහුට ලැබෙන්නේ නෑ. හැබැයි ඔහු තවාත්ම හතක් උපරිම උපදින්න අවස්ථාවතිය ආත්ම හතයි. නතේ බවන් අට්ටමං ආදියන් අටවෙනි භවයක නං උපදින්නෙම නෑ කියෙන සෝවාන් පලට පත්වෙච්ච කෙන. එතකොට ඒ උපදින ආත්ම හත තුළ ඔහු දිවිය ලෝක ඉපදුනත් ඉපදීම දුකක්මයි. ඊළඟට ඉපදුනානං වයිසට යනවා ලෙඩවෙනවා ජරාවට පත්වෙනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්‍රියන් සමඟ එකතුවීම එතකොට මෙන්න මේ ලැබෙන ඉපදීමත් සමඟ ලැබෙන දුක්ටික ආත්ම හතක් පුර විඳින්න වෙනවා. තමන් උතු මරහත්තයට පත්වෙලා පිරිනිවන් පාන තෙක්ම සෝවාන් පලට පත්වෙච්ච කෙනා තවාත්ම කීපයක් හෝ උපදිනවද ඒ තුළ හුට විඳින්න ඉතුරු වෙලා තියෙන දුක් ප්‍රමාණය හර අතේ තියෙන පුංචි ගල් කැට හත වගේ කියන. දැන් පිංහතුනි මේ උපමාවම ඔබ හිතන්න ඔබ ගැන ඔබ ධර්මයා ඒ කිව්වේ සෝවාන් වෙච්ච කෙනෙක් ගැන උපමාව. ඔබ හිතන්න ඔබ ගැන ඔබ තාම පෘතජ්ජන මට්ට මේ ජීවත්වෙන කෙනෙක්න. ඔබ ධර්මාවබෝධය ලබල නැත්න. ඔබට ගෙවාගෙනාපු සංසාර දුකත් අර මහපොළොවේ තියෙන වැලි කැට ගල් කැට පස් කැට වගේමයි. අනාගතයේ විදවිද අනාගතයේ ගෙවගෙවා යන්න තියෙන දුක් ප්‍රමාණයක් අර මහපොළොවේ තියෙන ගල් කැට පස් කැට වැලි කැට වගේමයි. ඒ නිසා කෙලවරක් නොපිනෙන සංසාර ගමන කාව වගේමයි තමන් කවදා කොහින් කැරකිලා කොයි විදිහකට සසර ගමන අවසන් කරයිද කියලා අනාගතයේ පේනතෙක් මානිකවත් විසඳුමක් පේන්නේ නෑ සෝවාන් පලේටවත් පත් නොවෙච්ච පෘතජ්ජන භාවේ ජීවත් වෙන කෙනාට. ඒ නිසා මෙන්න මේ අනතුරින් මිදීම පිණිස ඔබ උත්සාහ කරනවන ඔබ වීරිය වඩනවන බුදුරජාණන් වහන්සේ වදාළි යුද්ධ 1000ක් දිනනවට වැඩිය. ලෝකයේ යුද්ධ කරලා ලෝක රටවල් අත්පත් කරගෙන ලෝක යුද්ධ 1000ක් දිනනවටත් වඩා. මේ ලෝකයේම අධිපති භාවේ දරන්න සක්විති රජකම ලබනවටත් වඩා. දෙදෙව්ලෝට අධිපති සක්‍ර දෙවියන් වෙලා උපදිනවටත් වඩා සෝතාපත්ති පලයේ ශේෂ්ඨයි කියල බුදුරජාණන් වහන්සේ වදාල්. අන්නේ නිසා ඔබ මේ කෙලෙස් යුද්ධයේ ජයගන්න වීරිය වඩන්. ඔබ කෙලෙස් යුද්ධයෙන් ධර්මය අවබෝධ කරගෙන මේ කෙලෙස් සටනෙන් දිනාගන්න ඔබ උත්සාහයක් ගන්න. ඒ පිණිස ඔබට ධර්මය අවබෝධ කර ගැනීම පිණිස බාහිර අංග දෙකක් උපකාර වෙනවා. ඒ තමයි කල්්‍යාන මිත්‍ර සේවනයයි සද්ධර්මශ්‍රවනය. බාහිරින් කල්්‍යාන මිත්‍රයන්ගෙන් තමයි අපිට සද්ධර්මය ලැබෙන්. ඉතා පිරිසිදු ධර්මය අපිට අහන්න ලැබෙන්න්නට ඕන. ඊළඟට ඔබ තුළ තියෙන්න්නට ඕන යෝනිසෝ මනසිකාර. ඒ ඇසූ ධර්මය නුවනින් විමසීමේ දක්ෂතාව. ඊළඟට ඒ ධර්මයට අනුකූලව ජීවත්වීම දම්මානු දම ප්‍රතිපදා. අද අපි විමසල බලමු සෝවාන් පලයට පත්වෙන කෙනා ප්‍රහාණය කළ යුතු සක්කායදිට්ටි විචිකිච්චා සීලබ්බත පරාමාසකෙන මේ සංයෝජන ධර්මයන්ගේ ස්වභාවය ගැන අදාපි චුට්ටක් විමසල බලමු. පිංගතුනී සක්කාය දිට්ටිය මේ සක්කාය දිට්ටිය ගැන අපි අහලතිය. සක්කාය දිට්ටිය කියලා කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියෙන් පංච උපාදානස්කන්දය ගැන මම මගේ ආත්මයයි කියෙන ආත්ම දුෘෂ්ටියක් ඔහු තුළ කොහෙම් බැලුවත් ඔහුට පේන්නේ මේක මම මේක මගේ මේක මටෝන විදිහටම පවත්වගන්න පුළුවන් කියන දුෘෂ්ටියක් තුළ බැසගත්ත දෙයක් අපි තුළ තියෙනවා. ඒක මේ අවිද්‍යාවත් තන්හාවත් එක්ක බැඳිල පවතින දෙයක්. අන්නේ දුෘෂ්ටිය නිසාම ඒක තමයි කඩාගන්න අමාරුමදී. මේ සක්කාය දිට්ටිය. මේ සක්කාය දිට්ටිය තුළමයි සත්‍යයා සතරාපාය මහගෙදර කරගෙන මේ සංසාර ගමන ඇදිලෑන්. කෙනෙක් සක්කාය දිට්ටිය බිඳගත්තා කියන්නේ සක්කාය දිට්ටිය ප්‍රහාණය කරා කියන්නේ විචිකිච්ඡාව කියන්නේ බුද්ධාදී අටතැන් විචිකිච්ඡාවගෙන් බුද්ධාදී අටතැන් ගැන තියෙන සැකය.
ඔහුට නිකම්ම දුරු වෙලා යන. ඊළඟට සීලබ්බත පරාමාස. එයා සීලේ කියන්නේ මොකක්ද? කය වචනය සංවර කරගන්නේ කොහොමද? ධර්මාවබෝධය පිණිස ඔහු සීලේ ගැන වැරදි දෘෂ්ටි මතවාද ඔස්සේ වැරදි දේවල් අනුගමනය කරන්නේ. ඔහු නිවරදි ආර්යකාන්ත සීලයකින් යුක්ත කෙනෙක් බවට පත්වෙන. අන්නේ නිසා පිංහතුනි මොකද සෝවාන් ඵලයට පත්වෙන කෙනාට සෝතාපට්ටි අංග 4ක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. බුද්ධේ අවිච්ඡප්‍රසාද. බුදුරජාණන් වහන්සේ ගැන හුට අචල සද්ධාාවක් පිහිටනො කාටවත් වෙනස් කරන්න බැරි. ධම්මේ අවිච්ඡප්‍රසාදේ. ධර්මය ගැන අචල සද්ධාාවක් ඇතිවෙනවා කාටවත් වෙනස් කරන්න බැරි. සංගේ අවිච්ඡප්‍රසාදේ. ශ්‍රාවක සංඝයා ගැන අචල සද්ධාාවක්. ඒ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් ගැන අචල සද්ධාව ඇති වෙනවත් සමගම සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනකොටම තුනුරුවන් ගැන අචල සද්ධාව ඇති වුණා කියන්නේ සැකයනේ. අන්න යාට විචිකිච්ඡාව. බුද්ධ ආදී අටතැන් ගැන බුදුහාමුදුරුවෝ ගැන ධර්මය ගැන සංඝයා ගැන අතීතය ගැන වර්තමානය ගැන තමන් මේ ආපු සංසාර ගමන ගැන මරණින් මත්තේ උපදිනවද නැද්ද මේ වගේ ඇතිවන මේ සැක සංකා සියල්ල ඔහුට දුරු වෙලා යනවා. එතකොට ඒ විතරක් නෙමේ ආර්යකාන්ත සීලයකින් යුක්තයි. එයා සීලබ්බත පරාමාස කියන සංයෝජනයේ ප්‍රහාණය වීමත් එක්කම අවබෝධයෙන් යුක්ත දිවිහිමියෙන් සිල් රකින කෙනෙක් බවට පත්වෙන. මෙන්න මේ පිණිස වැදගත්ම දේ තමයි සක්කාය දිට්ඨිය. මෙන්න මේ සක්කාය දිට්ඨිය ගැන අද අපි උත්සාහයක් ගමු තේරුම් ගන්න. පිංගතුනි මේ ධර්මය අවබෝධ කිරීමේ වටිනාකම ගැන බුදුහාමුදුරුවෝ තවත් ලස්සන උපමාවකින් පෙන්නලා තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න දවසක් රාජ්‍යක මහා අපරාධකාරයෙක් ඉන්නවා හොරෙක් වංචනිකයෙක්. රජ්ජුරුවන්ට රාජ බටයන්ට කොයි විදිහටවත් අල්ලගන්න බැරිවෙන විදිහට මේ අපරාධකාරය හැංගි අපරාධ කර ඉන්න. මේ අපරාධකාරය රාජ බටයන්ට යම් වෙලාවක කොටු වෙනවා. මේ කොටු කරගත් අපරාධකාරය රජ්ජුරුව ළඟට දංවැල් දාලා මාංචු දාලා ඇදගෙන ඇවිල්ලා රජ්ජුරුවන්ට ඉදිරිපත් කරන රජතුමනි මෙන්න අර අපරාධකාරය. මොහු මේ විදිය වැරදි කර. මොහු මේ වගේ වැරදි කර. මොහු මේ වගේ අපරාධ කරපු කෙනෙක්. මොහුට සුදුසු දඩුවමක් පමුණවන්න කිය. ඒ වෙලාවේ රජ්ජුරුවෝ මේ කරපු වැරදි අපරාධ ගැන අහලා ඒ මොහොතෙම කියනවා දැම්ම ඇදගෙන ගිහිල්ලා හෙල්ල පාරවල් 100ක් අනින්න කිය. දැන් මේක උපමාවක්. දැන් අර අපරාධකාරයව අරගෙන ගිහිල්ලා දඬුවමක් හැටියට හෙල්ල පාරවල් 100ක් උදේම අනිනවා. දැන් ඇනලා දාලා තියෙනවා. දැන් ඔහු අර හෙල්ල පාරවල් 100ෙම වේදනාව විඳලා කෑ ගහනවා විලාප දෙනවා දඟල ඉන්නවා. ඔබ ඇත්තට හිතුවොත් හෙල්ල පාරවල් 100ක් අනින්න ඕනේ නැහැ. කීපයක් අනිනකොට මැරෙනවා. නමුත් මේක උපමාව. රජ්ජුරුවන්ට දවල් මතක් වෙනවා අර අපරාධකාරයා මැරුණත් දන්නේ නැහැ. රාජබටයන්ගෙන් අහනවා කෝ අර අපරාධකාරයා තාම ජීවත් වෙනවද? රජතුමනී තාම පනාදීනවා තාම වේදනාවෙන් ඉන්නවා කියන. එහෙමනම් දවල්ට හෙල්ල පාරවල් 100ක් අනින්න කිය. දැන් රජ්ජුරුවන්ගේ අර අනකිරීමත් එක්ක දවල්ටත් හෙල්ල පාරවල් 100ක් අනිනවා. වද රජ්ජුරුවන්ට රෑ නිදාගන්න ගියහම මතක් වෙනවා මේ අපරාධකාරය තාම පනතිනවත් දන්නේ. හවස අඬගහලා අහනවා අර වදකයන්ගෙන් කෝ අර පව්කාරය තාම ඉන්නවද? රජතුමනි තාම පනතිනවා කිය. එහෙමනම් රාත්‍රියටත් හෙල්ල පාරවල් 100ක් අනින්නකින්. දැන් උදේට හෙල්ල පාරවල් 100යි දවල්ට හෙල්ල පාරවල් 100යි හවසට හෙල්ල පාරවල් 100 දවසට 300ක්. මේ උපමාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි ඔය විදිහට දවසකට 300 බැගේ අවුරුදු 100ක්ම ආයුෂ තියෙන කෙනෙකුට අවුරුදු 100 පුරාම එක දිගට හෙල්ල පාරවල් ඇනලා අවුරුදු 100 අවසානයේ ඒ විදිහේ දුකක් විඳලා දුක අවබෝධ කරන්න පුළුවන් සෝවාන් ඵලයට පත්වෙන්න පුළුවන් කියලා කවුරු හරි කෙනෙක් කියනවනම් හේතු සහිතව මහණෙනි ඒකට කැමති වෙන්න කියන. බුදුරජාණන් වහන්සේ වදාළ ඇයි මහණෙනි තථාගතයන් වහන්සේ එහෙම දෙයක් කියන්නේ? පින්වතුනි මේකෙන් ඔබ තේරුම් ගන්න මේක උපමාවක්. ඒ කියන්නේ හෙල්ල පාරවල් යනලා දුක විඳලා ධර්මය අවබෝධ කරන්න බෑ. මේ උපමාවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි ඒ වගේ දුකක් විඳලා හරි කවුරු හරි හේතු සහිතව කියනවනම් ඔබට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා ඔබ ඒකට කැමතිවේ. ඒකට හේතුව තමයි කෙන මේ දීර්ඝ සංසාර ගමනේ හෙල්ල පාරවල් කාලා මැරිච්ච වාර ඔයිට වඩා වැඩිය කියන. ධර්මය අවබෝධ නොකර මේ දීර්ඝ සංසාර ගමනේ බෙලි කැපුම් කාලා උල් පාරවල් වලින් ඇනලා හෙල්ල පාරවල් කාලා සසරේ අපි මැරිලා තියෙන වාර විඳලා තියෙන දුක් ප්‍රමාණය දිහා ගත්තාම මේ අවුරුදු 100 විඳින දුක ඒ හැටි දෙයක් නෙමෙයි කිය. එහෙම හරි දුකක් විඳලා
ධර්මය අවබෝධ කරන්න පුළුවන් නම් මහණෙනි ඒකටත් කැමති වෙන්න කිය. එහෙමනම් අපිට පේනවා අපි සෝවාන් වෙන්න උත්සාහ ගන්නවා කියන්නේ. සෝවාන් ඵලයට පත්වෙන්න හරි ඔබ වීරිය වඩනවා කියන්නේ මොනතරම් ශ්‍රේෂ්ඨද? මොනතරම් රැකවරණයක්, මොනතරම් ආරක්ෂාවක්ද ඔබට ලැබෙන්නේ? පිංගතුනි, සක්කාය දිට්ඨිය, මේ සක්කාය දිට්ඨිය 20 ආකාර සක්කාය දිට්ඨියක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේ සක්කාය දිට්ඨිය ගැන තේරුම් ගන්න නම් අපි පංච උපාදානස්කන්ධය ගැන කලින් තේරුම් ගන්නට වෙනවා. පංච උපාදානස්කන්ධය තමයි දුක. අපි අවබෝධ කරන්න තියෙන චතුරාර්ය සත්‍ය. දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා කියන මේ ආර්ය සත්‍ය. දුක ගැන ඔබ තේරුම් ගන්න. දුක ගැන ඔබ අහලා ඇති ජාතිපි දුක්ඛං, ඉපදීම දුකක්. ඊළඟට වයසට යෑම දුකක්. ලෙඩවීම දුකක්. ජරාපි දුක්ඛං, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, මරණේ දුක. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුක. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, අප්‍රියයන් සමග එකතු වීම දුක. යම් පිච්චන්න ලබති තම්පි දුක්ඛං, යමක් කැමති දේ නොලැබීම දුකක්. දැන් මේ කියපු ටික මේක අපි කාටත් පේන්න තියෙනවා. අපි කවුරුත් විඳිනවා, විඳෝනවා මේක දුකක් කියලා අපි කවුරුත් දන්නවා. එතකොට මේක විමසගෙන යනකොට ඇත්ත නේනම් කියලා හිතෙන. ඉතින් ඉපදීම දුකක්. ලෙඩ වෙනවා, ඒක දුකක් තමයි. වයසට යනවා, ඒක දුකක් නේන්න. මිනිස්සු මැරෙනවා, ඒක දුකක් නෙ. මිනිස්සු අඬනවා, කෑ ගහනවා, වේදනාව විඳිනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීම ඉදිරියේ මිනිස්සු කොච්චර හඬා වැළපෙනවා, ඒක දුකක්නේ. අප්‍රියයන් සමග එකතු වීමත් දුකව තේරෙනවා. හැබැයි පිංගතුනි, ඒ තේරෙන්නදී එතකොට මේ දුක මේ විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දුක්ඛාරය සත්‍ය විස්තර කරන තැන අවසානයේ හකුලවල පෙන්නවා සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මහණෙනි, දුක කියලා කියන්නේ හකුලවල ගත්තොත්, සංක්ෂේපයෙන් ගත්තොත් පංච උපාදානස්කන්ධයයි දුක. එතකොට මෙන්න මේක තමයි අවබෝධ කරන්න තියෙන්නේ. ඉපදීම දුකක් කියලා කොච්චර කිය හිටියත් ඇත්ත නේනම් මේක දුකක් කියලා දුක අවබෝධ වෙන්නේ. වයසට යාම දුකක් නේන, ඔව් අනේ දුකක් තමයි කියලා කොච්චර කිය හිටියත් ඒ දුක අවබෝධ කරන්න තියෙන පංච උපාදානස්කන්ධය ඔස්සේ. ලෙඩවීම දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රියයන් සමග එකතු. ඕක කොච්චර දැනගෙන හිට මන් දන්නවනේ කිව්වට එතනින් දුක අවබෝධ වෙන්නේ. අවබෝධ කරන්න තියෙන දේ තමයි සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංච උපාදානස්කන්ධ දුක. මේ පංච උපාදානස්කන්ධය හටගන්නේ අපේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන 6 තුල. ඔබටත් මටත් මේ ලෝකෙ උපදින හැම කෙනාටම සසර ගමන සකස් කරන ආයතනයන් පිහිටන. සමහර කෙනෙකුට කර්මානුරූපීව මේ ආයතන 6න් එකක් දෙකක් නොපිහිටන්න පුළුවන්. සමහර උපදිනකොටම එක්ක ඇස් අන්ධයි. සමහරුට උපදිනකොටම කන් ඇහෙන්නේ නැහැ. එතකොට මේ වගේ යම් යම් දුර්වලතා කර්මානුරූපීව පිහිටනවා. හැබැයි ඇස් පේන්නේ නැහැ කියලා කර්ම හැදෙන එක නතර වෙන්නේ අනිත් ආයතන ඔස්සේ කර්ම සකස් වෙනවා. කන් ඇහෙන්නේ නැහැ කියලා කන මුල් කරගෙන සසර ගමන හැදුන්නේ නැති වුණාට අනිත් ආයතන ඔස්සේ සංසාර ගමන හැදෙනවා. ඒ නිසා ඔබ බලන්න, සතෙක් දිහා බලන්න. කුකුල් පැටියෙක්, පූසෙක්, බල්ලෙක්, ඒ සත්වයන්ටත් ඇස් දෙකක්, කටක්, නාසයක්, දිවක්, ශරීරයක්, මනසක් තියෙනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මනස, දැන් ඔබ බලන්න ගෙදර බලු පැටිය. ඔය කොහේ හරි ඇවිදලා ඔබේ ගේ හොයාගෙන ඉන්න දන්නේ නැද්ද? ඔහු දන්නවා. ඔහුට කල්පනාවක් තියෙනවා, සිහියක් තියෙනවා. සිහිය නැති නෙවෙයි. ඊළඟට ගෙදර ස්වාමියා මාස ගානකට පස්සේ ගෙදරට ආවත් ඔහු අඳුරනවා. එතකොට මේ දැන කෑම ටික දුන්නට පස්සේ ඒ කෑම ටික කන්න සමහර සත්තු හොඳට පුරුදු කරනවා. ඔබ දන්නවා ලෝකේ සමහර අන්ධ අයව බලාගන්න වෙනම බල්ලන් කොටසක් ඉන්නවා, ට්‍රේනින් කරලා පුරුදු කරපු අය. අපි දැකලා තියෙන ඕක අපි රටවල් වල ධර්ම දේශනා කරන්න යද්දී ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ඒ අන්ධ අයට හොඳට ට්‍රේනින් කරපු බල්ලෙක් තමයි ඒ කෙනාගේ කටයුතු වෙනුවෙන් ලබලා දෙන්නේ. ඔහු කියන තැන් වලට අර බල්ලට පුළුවන් මෙයාව එක්කන් යන්න. අපි දැකලා තියෙනවා පාරේ අන්ධ අයව අර බල්ලා තමයි එක් කරගෙන යන්නේ. ඔහුගේ අර බෙල්ලට දාලා තියෙන දන්වැල අල්ලගෙන ඉන්නකොට බල්ලා හරියට එක් කරගෙන යන. ඔහු කණුවේ එල්ලිලා ඒ කණුවේ තියෙනවා බොත්තම පහළ මට්ටමේ තියෙන්නේ සතෙකුට ඒක ඔබන්න පුළුවන් විදිහ තැන. ඒවා පුරුදු කරලා තියෙන්නේ. ඒ කලර් ලයිට් වල පාට, බෝඩ් වල වර්ණ, හැඩතල ඒවා සත්තුන්ට පුරුදු කරලා තියෙන්නේ. ඔහු කිව්වොත් මාව මේ බැංකුවට එක්කන් යන්න කියලා කියද්දි ඒ බල්ලා හරියට ඒ පාර පන්නගෙන ඒ බෝඩ් එක තියෙන බැංකුව ළඟට ඔහු එක්කන් යනවා. ඔහුව කඩේකට එක්කන් යන්න කිව්වොත්, එක්ක කෑමක් ගන්න කඩේක නමක් කිව්වොත් ඒ කඩේ බෝඩ් එකේ ඒ පාට ඒ නමට ඒ සත්තුන්ව පුරුදු කරලා තියෙන්නේ. ඔවුන්ව පාර පන්නගෙන බස් එකේ එක්කන් යනවා. එතකොට මේ හැම තැනකම
මේ විදිහට සත්තුන්ග පුහුණු කරලා පුරුදු කරලා. ඔබ බලන්න සතුන්ගේ සමහර රහස් හොයන හැටි. සමහර අපරාධල්ල ගන්න හැටි. ඒ වගේ සත්තුන්ග පුහුණු කරලා පුරුදු කරලා මොනතරම් ඔවුන්ගේ වැඩගන්න. එනිසා පිංගතුන මේ හැම සත්වයෙක් තුළම මේ ඇස කණනාසේ දිවකයි ඔවුන්ටත් කර්ම හැදෙනවා. අපි මනුස්ස ජීවිතය ගැන හිත ඔබ ගැනති ඔබ බලන්න මේ ධර්මය ඕපනයිකයි. තමා තුළින් බලන්නට තියෙන. දැම් මේ කියන දේවල් තමන්ට ගලපාගෙන තමන් තුළින් බලන්න ඇත්තද. මා තුළත් මෙහෙමද කියලා බලන්න. දැන් අපි ගමෝ අපිට ඇස කන නාසය දිව ශරීරයේ මනස කියලා අපිට ආයතන හයක් තියෙන. මේ ආයතන හය තුළමයි පංච උපාදානස්කන්දය හටගන්න. ඒ පංච උපාදානස්කන්දය කෙන පළවෙනි එක තමයි රූප උපාදානස්කන්දේ රූපේ. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපේ. මේ රූපයේ බුදු හාන්දුර පෙන්වේ පටවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයක්. රූපය ගැන ලස්සන උපමාවක් පෙන්නනවා. එතකොට අපිට තියෙන එක තියෙන මහා හත්ති පදෝපම සූට්‍ර. බුදුරජාණන් වහන්සේ රූපය ගැන උපමාවක් පෙන්වා මහනෙන රූපය කියලා කියන්නේ හරියට කණු හතරක් හිටවලා. ඊළඟට උළුවස්සක් ජනේලයක් තියලා. හරහට ලී බැදලා ඊළඟට වහලයක් සෙවිලි කරලා මැටි ගහලා. වහලෙට අතු පොල් අතු හරි මොනව හරි අතු සෙවිල්ලලා තැන් සම්පූර්ණ මේ විදිහට හදල ගත්තට පස්සේ අපි මේකට කියන්නේ ගේ කියල. අන්නේ වගේ තමයි ඇට සැකිල්ලක් නහරවැල්ලොලින් ඔත්තලා මස්ලේ තවරලා හමකින් වැැහුනට පස්සේ මේකට අපි රූපය කියලා කිය. ඔන්න මහාහත්ති පදෝපම සූත්‍ර බුදුරජාණන් වහන්සේ රූපය තේරුම් ගන්න විස්තර කරලා දෙන ආකාර. එමනං අපිට පේනවා මේ රූපයයි කියලා කිව්වේ සතර මහාධාතුන්ගෙන් හටගත්ත අපේ මේ පේන ඕලාරික මේ ශරීරේ. මේ අපිට පේන තියෙන සතරම කබලින්කාර ආහාරයෙන් පෝෂණය වෙන මේ සතර මහාධාතුන්ගෙන් හටගත්ත රූප කයට මේක තමයි රූපය හැටියට හඳුන්න. මේ ඇස කන නාසය දිවකය මනස මේ පිහිටලා තියෙන්නේ මේ රූපය ඇසුරු කරගෙන. එතකොට මේ රූපය හැටියට ඔබ ඉස්සල්ලා එක තේරුම් ගන්න. ඊළඟට වේදනාව. වේදනාව කියලකෙන විඳීම. මේ ආයතන හයේම ඉස්පර්සය නිසා තමයි විඳීම ඇතිවෙන. අන්න ආයතන හයේ ස්පර්සයක් ඇතිවෙන. ඒකෙන් විදීමක් උපදින්. ඇහැයි රූපයයි විඤ්ඥාන එකතුවීම ඇසේ ස්පර්සය. අන්නේ නිසා ඇහැස් පේන රූපය ගැන විදීම ඇතිවෙන. සමහර රූප දැක් හම දුක හිතෙනවා. සමහර රූප දකිනකොට ආසහිතෙනවා. හිත ඇදිලා යනවා. එතකොට මේ විදිහට සැප දුක් උපේක්ෂා හැටියට ඒ දකින රූප ඔස්සේ විදීම උපදින. අන්න ඒක තමයි වේදනා උපාදානස්කන්දෙවෙන්. කනට ඇහෙන සබ්දය ගැන තොය විදිහට විදීම උපදින්. දැන් ඔබ අපි දන්නවා අපි කියන මට ඇහුණ මං අහගෙන හිටිය මං හොඳට අහගෙන හිටි ඔබට යමක් ඇහෙන්නේ කොහොමද. කනයි ඒ සබ්දයයි විඤ්ඥානය එකතුවීම අපි කියන කනේ ස්පර්සය. ඒ ස්පර්සය නිසා විඳීමක් උපදිනු. අන්නේ විදීම තමයි වේදනාව කියන්න. ඔබට බනිනව ඇහුණොත් ඔබට දුකක් හටගන්න. ඔබ කැමති ආස කරන සිින්දුවක්. ආස කරන හඬක් මිහිරි හඬක් ඇහෙනකොට ඔබට සතුටක් උපදින සැපවිඳීම. හිතකොට බලන්න කනේ ස්පර්සය නිසා විඳීම් ඇතිවෙන. ඇහැට පේන රූපෝස්සේ විදීම් ඇතිවෙන. ඊළඟට නාසයට දැනෙන ගඳසුවඳ ඔස්සේ විදීම උපදිනවා. දිවට දැනෙන රසය ඔස්සේ විදීමක් ඇතිවෙන. කයිට දැනෙන පහස ඔස්සේ විදීම් ඇතිවෙනවා. මනසෙන් ඒවා හිත විදීම් මනස තුළ උපද්දවන. එතකොට මේ විදිහට ආයතන හයේම ස්පර්සයෙන් විදීමක් ඇතිවෙන. ඒ තමයි වේදනා. අන්න දැන් රූපය කියලා කියන සතර මහාධාතුන්ගෙන් හටගත්ත ශරීරය වේදනාව කියලා කියන ආයතන හයේම ස්පර්සයෙන් ඇතිවන විදීම්. ඔබට මම මේ සරලව යම් ප්‍රමාණයකට මේක විස්තර කරගන්නයි මේ සරලව තේරුම් කරගෙන යන්න. රූප වේදනා ඊළඟ එක තමයි සංඥා. සංඥාව කියලා කියන හඳුනා ගැනීම. ඇහෙන් රූප හඳුනගන්න. කනින් සබ්ද හඳුනගන්න. නාසයෙන් ගඳ සුවද හඳුනගන්න. දිවෙන් රස හඳුනාගන්න. කය පහස හඳුනගන්න. මනසෙන් අරමුණු හඳුනගන්න. මේ ආයතන හයේම හඳුනාගන්න. ඒ හඳුනා ගැනීම ඇතිවෙන්නේත් අර කියන ස්පර්සය නිසාමයි. ඇහැයි රූපයයි එකතුයි මැසේ ස්පර්සයෙන්මයි ඇහැට පේන දේවල් හඳුනගන්නේ. මේ කවුද මනුස්සේක්ද සතෙද්ද පාට වර්ණ හැඩතල ගෙවල් වාහන මේ කන්දක් මේ සතෙක් මේ ඔක්කෝම අපි හඳුනාගන්නේ සංඥාවේ. ඊළඟට කනට ඇහෙන දේ කනයි සබ්දයයි විඤ්ඥාන එකතුවීමෙන් තමයි කනට ඇහෙන දේ අඳුනගන්න මට එන්න කිව්වද යන්න කිව්වද කාකෙක්කෑ ගැහුවද වාහනයක්ද
ගහක් කඩාගෙන වැටුණාද මේ සද්දෙන් අපි හඳුනා ගන්නවා. ඒක තමයි සංඥාව. ඊළඟට ගඳ සුවඳ හඳුන ගන්නවා. අපිට ගඳක් සුවඳක් එනකොටම මේක සැරක් එක්ක මොනවා හරි කර වෙනවා ඇති. මේක දුගඳක්, අන්න සුවඳයි, මල් සුවඳයි, සමන් පිච්ච සුවඳයි. එතකොට මේ සුවඳද වර්ග මේ හැමදේම අපි හඳුන ගන්න. ඒ සංඥා දිවට රස දැනෙනකොටම හඳුන ගන්නවා. තිත්ත රහ, ඇඹුල් රහ, පැණි රහ ඒ ඔක්කොම හඳුනා ගන්න. ඒ තමයි සංඥා. කයට දැනෙන පහස, සීතල, රස්නය, උණුසුම, සියුම්බ මේ ඔක්කොම හඳුන ගන්න. එතකොට මෙන්න මේ හඳුනා ගැනීම ඇතිවෙන්නේ ආයතන හයේම ස්පර්ශ නිසාමයි. ඒ තමයි සංඥා. එතකොට ඔන්න රූප, වේදනා, සංඥා. ඊළඟ එක තමයි සංස්කාර. පිංගතුනේ සංස්කාර කියන්නේ චේතනා, කර්මයේ සකස් වෙන්නේ එතනින්. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි චේතනාව කර්මයයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන. දැන් බලන්න ඔබ අපේ ඇහැට පේන රූප ගැන අපි චේතනා පහල කරනවා. ඒකට අපි කියන රූප සංචේතනා. කනට ඇහෙන ශබ්ද ගැන චේතනාවක් පහළ වෙනවා. ශබ්ද සංචේතන. නාසයට දැනෙන ගඳ සුවඳ ගැන චේතනා පහළ වෙනවා. ගන්ධ සංචේතන. දිවට දැනෙන රසය ගැන චේතනා පහළ වෙන රස සංචේතන. කයට දැනෙන පහස ගැන චේතනා පහළ වෙන පොට්ටබ්බ සංචේතන. හිතෙන් මේවා ගැන හිතනකොට ඒ අරමුණු ඔස්සේ, සිතුවිලි ඔස්සේ චේතනාවක් පහළ වෙන ධම්ම සංචේතන. මේ ආයතන හයේම ස්පර්ශයෙන්මයි චේතනාව උපදින්. දැන් එහෙනම් ඔබට තේරෙන්න ඕන විඳීම ඇති වෙන්නේ ස්පර්ශයෙන්මයි. හඳුනා ගැනීම සංඥාව උපදින්නේ ස්පර්ශයෙන්මයි. හඳුනගත්ත දේ ගැනමයි චේතනාව ඇතිවෙන්. අන්න එහෙමනම් ස්පර්ශයෙන් ඇතිවෙන උපාදානස්කන්ධ තුනක් තියෙනවා. වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය කියන මේ තුනටම හේතුව ස්පර්ශය. ස්පර්ශය නිසා හටගන්නවා, ස්පර්ශය වෙනස් වෙනකොට වෙනස් වෙනවා. දැන් අපි මුලින්ම කතා කරපු රූපය, සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපය ආහාර සමුදය රූප සමුදය. ආහාර නිරෝධා රූප නිරෝධ. කනබොන ආහාර, කබලින්කාර ආහාර. මෙන්න මේ ආහාරයෙන් තමයි රූපේ පවතින්. ආහාර නැති වෙනකොට දැන් ඔබ සරලව නිකන් තේරෙන විදියට හිතන් කන්න බොන්න නැති වුණොත් අපිට ජීවත් වෙන්න පුළුවන්ද? කය පවත්වන්න පුළුවන්ද? පින්වතුනි ආහාරයක් නැති වෙනකොට ශරීරය පවත්වන්න පුළුවන්කමක් නැහැ. පරිම දවස් කීපයක් ඉඳී කන්න බොන්න නැති වෙනකොට ක්ලාන්ති වෙනවා. ඊළඟට ආහාර නිරුද්ධ වීමෙන්ම මේ රූපේ නිරුද්ධ වෙලා යන මනුස්සයා මැරලා යනවා කන නැති වුණා. නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කෙනෙකුට පවා උපරිම දින 7ක් සමාපatti සුවයෙන් වැඩ ඉන්න පුළුවන්. ඒ දින 7 අවසන් වෙලා නිරෝධ සමාපත්තියෙන් නැගිටලා උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට එදා දවසේ දානයක් නොලැබුණොත් පිරිනිවන් පාන්න වෙනවා. ඒක ධර්මතාවයක් හැටියට පෙන්නනවා. මොකද උපරිම මේ කය සමාපත්තියක් තුළ වුණත් ආහාරයක් නැතුව පවත්වන්න පුළුවන් දින 7ක් වගේ කාලයක්. ඒ නිසා පිංගතුනි අපිට පේනවා අපේ රූපය ආහාර ප්‍රත්‍යයෙන් හටගන්න. ආහාර නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. දැන් ඔබ හේතු ඵල හැටියට මේ ටික තේරුම් ගන්න. රූපය කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ශරීරය. ආහාර නිසා හටගත්ත ආහාර නිරුද්ධ වෙනකොට නිරුද්ධ වුණා. අන්න ආහාර සමුදය රූප සමුදය, ආහාර නිරෝධා රූප නිරෝධෝ. ඊළඟට වේදනාව. ආයතන හයේම ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙනවා. ඊළඟට සංඥාව, හඳුනා ගැනීම. අර ආයතන හයේ ස්පර්ශය නිසාමයි හඳුනාගන්නේ. ස්පර්ශය වෙනස් වෙනකොට හඳුනා ගැනීම වෙනස් වෙලා යනවා. ඊළඟට චේතනාව, සංස්කාර. ඒකත් ඒ වගේමයි. ස්පර්ශය නිසාම හටගත්තා. ස්පර්ශය වෙනස් වෙනකොට වෙනස් වෙලා ගියා. ඊළඟ එක තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මෙතනදී විඥානය ගැන අපි වෙනම අවධානය යොමු කරලා බලන්නට තියෙනවා. අපි පංච උපාදානස්කන්ධය ගැන කතා කරද්දී විඥානය ගැන කතා කරන්නේ පස්වෙනියක්. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි විඥානය මේ හතරටම උපකාර වෙනවා. විඥානයේ රූපේත් බැසගන්නවා, වේදනාවෙත් බැසගන්නවා, සංඥාවෙත් බැසගන්නවා, සංස්කාරවලත් බැසගන්නවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන රූපයෙන් තොර, වේදනාවෙන් තොර, සංඥාවෙන් තොර, සංස්කාරවලින් තොර තනිව පවතින විඥානයක් ගැන හෝ, තනිව වැඩෙන විඥානයක් ගැන හෝ, තනිව ගමන් කරන විඥානයක් ගැන හෝ, තනිව විපුල භාවයට පත්වෙන විඥානයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා. එහෙමනම් පින්වතුනි යම් තැනක විඥානයක් ගැන අපි කතා කරනවද, යම් තැනක විඥානයක් පවතිනවද? රූප, වේදනා, සංඥා, සංස්කාරවල බැසගත්ත විඥානයක් තමයි පවතින්නේ. ඒ නිසායි විඥානේ පස්වෙනියට පංච උපාදානස්කන්ධ විස්තර කරන තැන විස්තර කරන්නේ. විඥානේ හටගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. නාම රූප. එතකොට රූප පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුන්ගේ පැවැත්මක් විඥානයක් හටගන්න නම් තියෙන්න ඕන.
නාම ධර්ම කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස ස්පර්ශය ඊළඟට මනසිකාරය. මෙන්න මේ කියන නාම ධර්මත් රූප ධර්මත් එකතු වෙච්ච තැන විඤ්ඥානය පවතින්. නාමරූප ප්‍රත්තියෙන් විඤ්ඥානය හටගන්නවා නාමරූප නිරුද්ධ වෙනකොට විඤ්ඥාන නිරුද්ධ වෙන. ඔය විදිහට තමයි විඤ්ඥානය ගැන තේරුම් ගන්න තිය. ඒ කියන්නේ ඇස කියන්නේ නාමරූපයක්. බලන්න ඇස දිහාව හොඳට බලන්න ඇස කියන්නේ නාමරූපයක්. නාමරූප පච්චයා සලාහිතන ඔය පටිච්ච සම්පාදය හල ආයතන හය හටගන්නේ නාමරූප ප්‍රත්තිය. නාමරූප පච්චයා සලාහිතන. එතකොට නාමරූප ප්‍රත්තියම ආයතන හය හටගත එකන ඇස කියන්නේ නාමරූපය. කණ කියන්නේ නාමරූපයක්. නාසය කියන්නේ නාමරූපයක්. දිව කියන්නේ නාමරූප ප්‍රත්තියෙන් හටගත දෙයක්. අය කියන්නේ නාමරූප ප්‍රත්තියෙන් හටගතද මනස නාමරූප ප්‍රත්තියෙන් හටගතද. එහෙමනං ඒ නාමරූපයන්ගෙන් හටගත්ත තැනම තමයි විඤ්ඥානයක් පිහිට එම් බලන්න ඇසේ රූප ධර්ම තියෙන අපි එකට කියන මස ඇස කියල. ඇහැයි තියෙනවා පටවි ආපෝ තේජෝ වායෝ කෙන සතර මහා ධාතුන්ගේ පැවැත්මක් ඇස තුළ තියෙන මස ඇසක් තියෙන. හැබැයි ඒ මස ඇසක් තිබ්බ පමණින්ම විඤ්ඥානය හටගන්නේ දැම් බලන්න මැරිච්ච කෙනෙක්ගේ ශරීරයක් තුළ අප හිතම කවුරුවර ඇහැ ඇරිලා. මැරිලා මැරිච්ච ගමන් ඇහැ ඇරගෙන මැරිච්චා ඉන්න. එයාගේ ඇහැ ඇරිලා තියෙනවා. ඒන්නත් තියෙන. හැබැයි එයාගේ විඤ්ඥානය හටගන්නේ එතන සතර මහා ධාතු තිබුණට නාම ධර්ම නිරුද්ධ වෙලාතිය. මොකද ඔහුගේ හැ මුල් කරගෙන ස්පර්සයක් හටගන්නේ විඳීම් ඇතිවෙන්නේ නෑ චේතනා නෑ මනසිකාරයක් නෑ ඔහුගේ නාම ධර්ම නිරුද්ධ වෙලා. රූපටික අර මසැස කියලා කෙන මස්වලින් හැදිච්ච සතර මහා ධාතුගෙන් හටගත්ත මසැසක් විතර ඉතර පවතින්. එහෙමන විඤ්ඥානයක් යම් තැනක හටගන්නවන නාම රූපයන්ගේම පැවැත්මක් තියෙන තැනකයි විඤ්ඥානය හටගන්න. තැම් බලන්න අපි ඇහැ ගැනම හිතමු. ඇහැට රූපයක් පේන්න නං ඇසයි රූපයයි විඤ්ඥානයයි එකතු වෙනවා. අන්න ඇහේ ස්පර්සය එනම් බලන්න එතන විඤ්ඥානය එතන තියෙනවා. ඒ ස්පර්සය නිසාමනං විඳීම ඇති වුණේ. එහෙනම් ඒ ස්පර්සය තුළ විඤ්ඥානයේ පැවැත්මක් තියෙනවා. ඒ ස්පර්සය නිසාමයි හඳුනා ගැනීම ඇතිවේ. එහෙනම් ඒ ස්පර්සය තුළත් විඤ්ඥාන තියෙනවා. ඒ ස්පර්සය නිසාමයි චේතනා පහළවෙන්. එහෙනම් චේතනාව තුළත් විඤ්ඥානය බැසගෙන තියෙනවා. රූප වේදනා සංඥා සංස්කාරත් එක්ක බැඳීගිය ඒවැ බැසගත්ත විඤ්ඥානයක් තමයි පවතින්. අන්නේ නිසා නාමරූප ප්‍රත්තියෙන් හටගන්න විඤ්ඥාන නාමරූප නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා තේරුම් ගන්නට ඕන. මෙන්න මේ ටික. රූප වේදනා සංඥා සංකාර විඤ්ඥ ඕක තමයි පංච උපාදානස්කන්දය කියලා කිය. පිංහතුන ඔබට මේක අමාරුයි වගේ ටිකක් තේරෙන්න පුළුවන් හැබැයි ඔබ මතක තියාගන්න අපි කවදහෝ නිවන් දකිනවන. කවදහරි අපි ධර්මය අවබෝධ කරනවන. අමාරු නිසා තමයි තාම අපි සංසාරඉන්නේ. මේ පංච උපාදානස්කන්දය දුකක් කියලා අපි දැක්කොත්. මෙන්න මේකමයි මේ විදිහටයි මේ පංචුපාදානස්කන්දය හටගන්න කියලා අවබෝධ කරගත්ත දවසට අපි සෝවාන් පලට පත්වෙන. ඒ පංචුපාදානස්කන්දය ගැර තියෙන තන්නාව ප්‍රහාණය කරගත දවසට අපි රහත්වෙන. අපි මේ උත්සාහ කරන්නේ ඒ පංචුපා මුලින්ම කරන්න තියෙන පංචුපාදානස්කන්ද දුක දුකක් වසයෙන් දකින එක. ඒක තමයි සත්‍යඥානය ඇති කර ගැනීම. මෙන්න මේ විදිහටයි මේක පැවැත්ම වෙන්නේ. අපි තුළ දැනට තියෙන අවිද්‍යාව නිසා තියෙනවා මේක මම මේ රූපේ මම මේක මට ඕන විදියට පවත්වන්න පුළුවන්. මේ මගේ දේවල් මේ මමයි දැක්කේ මටයි පෙනුනේ මේක මට ඕන විදියට තියෙන්න පුළුවන් කියලා ආත්ම දෘෂ්ටියක් තියෙනවා මේකත් එක බැස. ඔන්න ඔය ආත්ම දෘෂ්ටිය තියෙන තාක්කල් මේකෙන් ගැලවීමක් නෑ. ඒ ආත්ම දෘෂ්ටිය නැති කරගන්න ඒක පොඩි විදිහට හටගත්ත එකක් නෙමේ විසිආකාර ආත්ම දෘෂ්ටිය. ඒක තමයි විසිආකාර සක්කාය දිට්ටිය හැටියට පෙන්න්න. අන්නේ සක්කාය දිට්ටිය නැති කරගන්නයි අපි උත්සාහ කරන්න. ඒක තමයි ධර්ම අවබෝධය පළවෙනිම තැන. පිංහතුනේ දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට දේවතාවෙක් ඇවිල්ල කියනවා. හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සේනවා වගේ. ආයුදයකින් පහරක්කාපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ. කාමරාග පටික ප්‍රහාණය කරන්න සත්‍යයක් මහන්සි ගන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ දේවතාවෝක වැරදිී කියව. තැන් ඔබටත් හිතෙන අනේ ඇත්තනේ නම් හරින කියලා. බලන්නේ දේවතාව කියපු කාරණය හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න වෙහෙසෙනවා වගේ. ආයුදයකින් පහරක්කාපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ කාමරාග පටික ප්‍රහාණය කරන්න මහන්සි ගන්න ඕනෙකිව. බුදුරජාණන් වහන්සේ වදාළ දේවතාව ඕක මෙහෙමයි කියව වෙනස්වෙන්. හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සවෙනවා වගේ. ආයුදයකින් පහරක්කාපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ සක්කාය දිට්ටිය ප්‍රහාණය කරන්න අයිකව සත්‍යයක් මහන්සි ගන්නට ඕන. මොකද පිංහතුනේ කාමරාග පටික ප්‍රහාණය වෙන්නේ අනාගාමි වෙන.
ඉස්සල්ලාම සත්‍යයන් මහන්සිගන්නේ අනාගාමි වෙන්න නෙමේ. අපි පියවරෙන් පියවර යායුතු ගමන. අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපද. අනුපිළිවලින් යන ගමනක් තියෙන. ඒ නිසා ඉස්සල්ලාම පටන්ගන්නකොටම රහත්තෙන් දේවල් හිතන වනන් එයා පටලගත්ත කෙනෙ. ඉස්සල්ලාම සද්ධානුසාරී දම්මානුසාරි වෙන එක තමයි සෝවාන් මාර්ගි. ඒ මාර්ගයේ ගෙහිල්ල තමයි සෝවාන් පලේට පත්වෙන්. සෝවාන් පලේට පත්වෙච්ච කෙනා තමයි සකදාගාමී මාර්ගය වඩල සකදාගාමී පලේට පත්වෙන්. එතනට ආපු කෙනා තමයි අනාගාමී මාර්ගය වඩල අනාගාමී පලේට පත්වෙන්. අනාගාමි වෙනකොට තමයි කාමරාග පටික සම්පූර්ණයෙන් ප්‍රහාණයවෙන්. එහෙම අනාගාමි වෙච්ච කෙනා තමයි රූපරාග අරූපරාග මාන උද්දත් චවිද්ජා කියන. අනෙක් සංයෝජනත් ප්‍රහාණය කරලා උතු මරහත්තයට පත්වෙන්. එතකොට මේක පිළිවලින් යායුතු ගමනක් තියෙන. ඔබ තේරුම් ගන්න ඔබ ඉස්සරලාම කරන්න තියෙන පලවෙනිම දේ තමයි සක්කාය දිට්ටිය බිඳීම. සක්කාය දිට්ටිය ප්‍රහාණය කිරීම සෝවාන් පලට පත්වීම. ඒක තමයි පලවෙනිමදේ බුද්ධ ශාසනයට ඇතුල්වෙන්න තියෙනදේ චතුරාරි සත්‍යයේ සත්‍යඥානය ඇති කර ගැනීම. ඒ පිණිස දැන් අපි ඉගෙන ගත්තා පංච උපාදානස්කන්දේ ගැන රූප උපාදානස්කන්දේ වේදනා උපාදානස්කන්දේ සංඥා උපාදානස්කන්දේ සංස්කාර උපාදානස්කන්දේ විඤ්ඥාන උපාදානස්කන්දේ. මේකට උපාදානස්කන්දි ගැන මේකයි. රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන මේ පහ අපි අවිද්‍යාව නිසා තන්හාාව නිසා මේක මගේ ආත්මයයි කියලා උපාදාන කරගෙනන්න. ඒකයි ඒකට උපාදානස්කන්දය කියලා කිය. කෙනෙක් සක්කාය දිට්ටිය බිඳල ඒ තුළ තියෙන අස්මිමානයක් සම්පූර්ණයම නැතිකරගත් රහතන් වහන්සේලාට තියෙන උපාදානස්කන්දයක් නෙමේ පංචස්කන්දයක් විතරයි. රූපය උපාදාන කරනෑ රූපස්කන්දයක් තියෙන රහතන් වහන්සේලාට. වේදනා උපාදාන කරගෙන්නේ වේදනාස්කන්දයක් විතරයි තියෙන. සංඥා උපාදාන කරගෙන්නේ සංඥාස්කන්දයක් විතරයි තියෙන. සංස්කාර උපාදාන කරගෙන්නේ සංස්කාරස්කන්දයක් විතරයි තියෙන. විඤ්ඥානි උපාදාන කරගෙන්නේ විඤ්ඥානස්කන්දයක් විතරයි තියෙන. හැබැයි කෙලෙස් සහිත අනෙක් සියලු දෙනාම් අවිද්‍යාව නිසා තන්හාාව නිසා ඒවට බැඳී යනු. ඒක මගේ ආත්මයයි කියලා බැඳී ගිහිලා එක උපාදාන කරගෙනින්. පිංහතුනි මේ බැඳීයාම මෙන්න මේ විදිහට බුදු හාමුදුරු පෙන්න්න. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපය අපි කතා කරා ආහාර ප්‍රත්තියෙන් හටගන්න ආහාර නිරුද්ධ වෙනකොට නිරුද්ධන එක තමයි රූපය ක්‍රියාවලි. හැබැයි මේ රූපය ගැන සක්කාය දිට්ටියෙන් ඉන්න කෙනා හිතනවා රූපය මම කියලා හිතනවා. එහෙම නැත්නං හිතනවා මගෙන් තමයි රූපය හැදිලතියෙන් මම කියල දෙයක් තින එක රූපවලින් හැදිලතියෙන්. එහෙම නැත්නං හිතනවා රූපය තුළයි මම ඉන්න. එහෙම නැත්නං හිතනවා මම කියන කෙනා තුළයි රූපේ තියෙන්. ඔන්න ඔය විදිහට රූපය ගැන සතර ආකාරයෙන් සක්කාය දිට්ටියක් තියෙනවා. සෝවාන් පලයට පත්වෙන තෙක් ඔය සක්කාය දිට්ටිය මොන විදිහට බැලුවත් රූපය ගැන මම කියන සක්කාය දිට්ටිය රූපේ තුළ පවත්ත. ඔන්න ඕක බිඳගන්න තමයි අමාරුමදේ. ඊළඟට වේදනාව ගැන සක්කාය දිට්ටියක් ඇති වෙනවා. මේ වේදනාව ඇතිවෙන්නේ මට ඕන විදිහට නෙමේ ආයතන හයේ ස්පර්සයෙන් වේදනාව ඇති වෙනවා. ස්පර්ස නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන. හැබැයි අවිද්‍යාවයි තන්හාවයි නිසා සත්වයා වේදනාව මම කියල පිළිගන්න. එහෙම නැත්නම් මම හැදිල තියෙන්නේ වේදනාවලින් තමයි මම හැදිල තියෙන්නේ කියලා හිතන. එහෙම නැත්නං එයා හිතනවා වේදනාව කියල දෙයක් තියෙනවා ඒක තුළයි මම ඉන්න. එහෙම නැත්නං හිතනවා මම තුළයි වේදනාව පවතින්. අන්න වේදනාව ගැන සතරආකාර සක්කාය දිට්ටියක් තියෙන. එතකොට රූපය ගැන සතරආකාරයකට කොහෙන් කැරකුණත් මම පේනවා. වේදනාව ගැනත් කොහෙම් බැලුවත් අවිද්‍යාව නිසා මම එකන මට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක් මේක තියෙනවා කියලම පේනවා. ඊළඟදේ තමයි සංඥාව. දැන් අපි ඉගෙන ගත්ත සංඥාව ඇතිවෙන්න ස්පර්සයෙන්. ස්පර්සය නිසා හටගත්ත ස්පර්ස වෙනස්සෙනකොට වෙනස්සෙනවා. හැබැයි අවිද්‍යාවයි තන්හාවයි නිසා යාට මේ සංඥාව තුළ මම පේනවා. එයා මේ විදිහට හිතනවා. සංඥාව කියන්නේ මම කියලයා පිළිගන්න. එහෙම නැත්නං එයා හිතනවා සංඥාවලින් තමයි මම හැදිලතිය. එහෙම නැත්නං හිතනවා සංඥාව තුළයි මමයි. එහෙම නැත්නම් මම තුළයි සංඥාව තියෙන්නේ කියලා සංඥාව ගැනත් සතර ආකාර සක්කාය දිට්ටියකට බැසගන්න. ඊළඟ එක තමයි සංස්කාර චේතනාව. දැන් චේතනාව ගැනත් අපි ඉගෙන ගත්තන ස්පර්සයම හටගන්නවා ස්පර්ස වෙනස් වෙනකොට වෙනස්සෙන. රූපය ආහාර ප්‍රත්තියෙන් හටගන්න ආහාර වෙනස් වෙනකොට වෙනස්සේ. වේදනාව ස්පර්සයෙන් හටගන්න ස්පර්ස වෙනස් වෙනකොට වෙනස් වෙන. සංඥාවත් ස්පර්සයෙන් හටගත්ත ස්පර්ස වෙනස් වෙනකොට වෙනස් වුන.
ඒ වගේම තමයි සංස්කාර. ස්පර්ශයෙන් හටගන්නවා ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. හැබැයි අවිද්‍යා සහගත තණ්හාවෙන් යුක්තව මේ දිහා බලන කෙනාට පේනවා සංස්කාර මම කියල පේනවා. එහෙම නැත්නම් මම කියල දෙයක් තියෙනවා එක හැදිල තියෙන සංස්කාරවලින් මයි කියලා හිතෙන. එහෙම නැත්නම් හිතනවා සංස්කාර තුළයි මම ඉන්න. එහෙම නැත්නම් මම තුළයි සංස්කාර තියෙන්. ඔය විදිහට කොහෙන් ගත්තත් මම මේක මගේ මට ඕන විදියට පවත්වන්න පුළුවන් කියලා ආත්ම දෘෂ්ටිය. ආත්මී කැනෙ තමාගේ වසගේ තියාගන්න පුළුවන් කියලා හිතෙනවා. ඒක කොයි විදිහෙන් ගත්තත් චේතනාව තුළත් හතරාකාරයකට බැසගෙන තියෙන. ඉළඟරු විඤ්ඥානය දැන් අපි විඤ්ඥානය ගැන ඉගෙන ගත්තා විඤ්ඥානයේ නාමරූප නිසා තමයි විඤ්ඥානය හටගන්නේ නාමරූප වෙනස් වෙනකොට වෙනස් වෙන. එතකොට ඇස කියන්නේ නාමරූපයක් කණ කියන්නේ නාමරූපයක් නාසය කියන්නේ නාමරූපයක් මේ ආයතන හයම නාමරූප පච්චයා සලායතන. ඒ නාමරූපයන්ගේ පැවැත්ම වෙනස් වෙනකොට ආයතන හය වෙනස් වෙන. හැබැයි අවිද්‍යා සහගත කෙනා තණ්හාවෙන් යුක්ත කෙනා විඤ්ඥානයේ මම කියල පිළිගන්න. එහෙම නැත්නම් විඤ්ඥානය මගින් විඤ්ඥානවලින් තමයි මම හැදිල තියෙන කියල පිළිගන්න. එහෙම නැත්නම් යා පිළිගන්න විඤ්ඥානය තුළයි මමයි. එහෙම නැත්නම් හිතන මම කියල දෙයක් තියෙන මගේ වසගේ පවත්වන්න පුළුවන්ගේ එක තුළයි විඤ්ඥානි තියෙන්නේ කියලා හිතන. ඔය විදිහට කොයි ආකාරයෙන් ගත්තත් විඤ්ඥානි ගැන බැලූ පැත්තෙන් යා සතර ආකාරයකින් මම කියන දෘෂ්ටිය තුළින්මයි විඤ්ඥානි දිහා බල. ඔන්න ඔය විදිහට ගත්තොත්. රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන පහ ගැන එකකට හතර බැගින් හතරවරක් පහ විස්සයි. විසි ආකාර සක්කායිදිට්ටියක් තියෙනවා. ඕක තමයි සක්කායිදි. රූපේ ගැන සතර ආකාරයක මමත්තයකින් රූපේ දිහා බලන මේක මම මගේ මට ඕන විදිහට තියාගන්න පුළුව. වේදනාව ගැනත් බලන මේක මම මගේ මට ඕන විදිහටයි මේක තියෙන. සංඥාව ගැනත් දකින සංස්කාර විඤ්ඥාන කෙන මේ පහ ගැනම ආත්ම දෘෂ්ටියකි. මේක මම මගේ කියන ආත්ම දෘෂ්ටියක් තුළ දකින. ඔය දෘෂ්ටිය බිඳගන්න තාක්කල් සෝවාන් පලට පත්වෙන්න බෑ. ඔය දෘෂ්ටිය බිඳීමමයි සතරාපාය නිදහස් වෙන්න තියෙන මග සෝවාන් පලට පත්වෙන්න තියෙන මාර්ගි. සක්කායදිට්ටිය ප්‍රහාණය කිරීමමයි සෝවාන් පලට පත්වේ. බුදුරජාණන් වහන්සේ පෙන්වේ යුද්ධ 1000ක් දිනනවට වැඩිය. සක්විති රජ වෙනවටත් වඩා සක්‍ර දෙවියන් වෙලා උපදිනවටත් වඩා සෝතාපත්ති පලේ ශේෂ්ඨයිකින්. එහෙමනං තමන්ගේ මේ බඹයක් පමණ ශරීරයේ තුළ මේ ඇස කණනාසේ දිවකයි මනසකින ආයතන හය තුළ හටගන්න මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන මේ පංචුපාදානස්කන්දය ගැන ඔය කොහෙම් බැලුවත් දකින මමත්තේ සක්කාදිට්‍ය ආත්ම දෘෂ්ටිය බිඳගන්න ඔබ දක්ෂ වෙන්නට ඕන්. ඒ පිණිස කළ යුතු දේ තමයි විදර්ශනා භාවනාව යෝනිසෝ මනසිකාරයේදී. පිංහතුනි විදර්ශනා භාවනාවේදී අපි කරන්නේ රූපය ගැන යථා ස්වභාවයෙන් හිතනවා. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ශරීරයේ ආහාර ප්‍රත්තියෙන් හටගන්න ආහාර වෙනස් වෙනකට වෙනස් වෙන මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා සිහි කරන. හේතු පලවසයෙන් බලනු. එක වෙනස් වෙනවා අනිත්‍යයි. එක දුකට අයිති දෙයක්. අනාත්මයි ආත්මනය මගේ වසගේ පවත්තන්න බෑ. එක හේතු පල විදිහට දකින මේ හේතු නිසා හටගත්තා ඒ හේතු වෙනස් වෙනකට වෙනස් වෙන. ආහාර සමුදයෙන් රූපය හටගන්න ආහාර නිරුද්ධ වෙනකට නිරුද්ධන එක අනිත්‍යයි. කයි අනාත්මයි කියලා බලන්න ඒ ත්‍රිලක්ෂණේ දිහා දකින්න රූපය මම කියපු ඒ දැක්ම එහෙම නැත්නම් මම හැදිලා තියෙන රූපවලින් කියලා රූපය තුළයි මම ඉන්නේ මගේ තුළයි රූපේ තියෙන කියලා රූපය ගැන යම් සක්කාය දිට්ඨියක් තිබ්බද ඒ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලන ඒ විමසීම තුළම ඒ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීම පිණිස ඒ යෝනිසෝ මනසිකාරයේ ප්‍රඥාවේ නුවන ඔබට උපකාර කරන. එනිසා පිංහතුනේ ඔබ විදර්ශනා භාවනාව ගැන අහලැත්. රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කෙන පංචුපාදානස්කන්දේම හේතු පල වසයෙන් අනිත්‍ය දුක්ඛානාත්ම වසයෙන් බලන්නේ සක්කාදිට්ටිය බිඳින්නමයි. ඒ පිරිස කළ යුතු එකම භාවනාව තමයි විදර්ශනා භාවනා. මේ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියල හොඳට නුවනින් විමසවිමස බලන්න. ඔබේ ඇස කණ නාසේ දිවකය මනස ඒවෑ යථා ස්භාවේ හොඳට අනිත්‍ය වසේ මේ ආයතන හය ගැන හොඳට විමසන්. ඊළඟට ආයතන හයේම ස්පර්සයෙන් හටගන්න විදීම ස්පර්සයෙන් වෙනස් වෙලායන්. මට ඕන විදිහට පවත්තන එකක් නෙමේ. ඒ නිසා මේ ආයතන හයේම ස්පර්සයෙන් හටගන්න විඳීම අනිත්‍යයි මේක දුකයි මේක අනාත්මයි.
ඒ විදිහට හේතු පල වසයෙන් විඳීම අනිත්‍ය දුක් අනාත්ම වසයෙන් විමසීමස බලන. සංඥාවත් එහෙමයි අනිත්‍ය දුක් අනාත්ම වසයෙන් ස්පර්සයෙන් හටගත්ත ස්පර්ස වෙනස් වෙනකට වෙනස් වුන. එක මට ඕන විදියට පවත්වන දෙයක් නෙමේ. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විමස බලනු. සංස්කාර දිහාත්‍යයා බලනවා මේක අනිත්‍යයි දුකයි අනාත්මයි. විඤ්ඥානි දිහා බලනවා. නාමරූප නිසා හටගත්තේ නාමරූප වෙනස් වෙනකොට වෙනස් වෙනවා. මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියල බලන මේ විදිහට පංච උපාදානස්කන්දය ආයතන හය තුළ පංච උපාදානස්කන්දය ගැන අනිත්‍ය වසයෙන් විමසනවා කියලා කියන්න. ඒක දුකක් අනාත්මයක් හැටියට ත්‍රිලක්ෂණය බලනවා කියන්නේ අන්න සක්කායදිට්ටිය ප්‍රහාණය කිරීම පිණිස සෝවාන් පලට පත්වීම පිණිස ධර්මාවබෝධය පිණිස තියෙන එකම භාවනාව තමයි විදර්ශනා භාවනා. ඒ විදර්ශනා නුවන වැඩෙන්නේ සමාධිමත් හිතක් තුළ. ඒ නිසා තමයි අපිට සමාධයක් අවශ්‍යවෙන්. ඒ සමාධියට උපකාර කරන්නේ සීලේ. සිල්වත් සීලාදී ගුණධර්ම වඩන කෙනා තුළ තමයි සීලයක් තුළ තමයි සමාධයක් ගොඩනගේ. ඒ සමාධිය තුළ තමයි ප්‍රඥාව විදර්ශනා නුවන වැඩෙන්. ඒ නුවනින් බලනකොට තමයි ආශ්‍රව ප්‍රහාණය කිරීම පිණිසේ නුවන උපකාර කරන්න. ඒ නිසා තමයි මේ වඩන මාර්ගයේ සීල සමාධි ප්‍රඥා හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්න්න. එනිසා පින්වතුනි ඔන්න ඔය කියපු ටික ඔබ හොඳට තේරුම් අරගෙන. අපි මල් පූජ කරන්නේ අපි පින්කං කරන්නේ අපි වන්දනා කරන්නේ දන් දෙන්න මේ හැමදේම කරලා අපි ප්‍රාර්ථනා කරන්නේ අනේ මේ රැස් කරගන්න පින අපිට. නිවන් අවබෝධය පිණිසම උපකාරවේවා. ධර්මාවබෝධය පිරිසම උපකාරවේවා කියෙන ප්‍රාර්ථනා. ඒ නිසා අපි විශාල උක්ෂයක් නම් බුද්ධ ශාසනය කියන්නේ අපි පූජාවල් කරනවා දන් දෙනවා පින්කං කරනවා පෙරහැරවල් යනවා ඒ ඔක්කොමර බුද්ධ ශාසනින් නැමති මහා විශාල උක්ෂේතියෙන් කොලාතු ගෙඩි පොතු වගේ. හැබැයි මේ ඔබ ඉගෙන ගත්ත ටික මේක තමයි අර විශාල උක්ෂේ තියෙන අරටුව. බුද්ධ ශාසනී තුළ තියෙන අරටුව තමයි මේ වටිනාමදේ. අන්නේ අරටුව අපි හරියට තේරුම් අරගෙන මේ අරටු අල්ලගත්ති නැත්නම්. අපිට බුද්ධ ශාසනින් සම්පූර්ණ ප්‍රයෝජනයක් ගන්න බැරිවෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වේ මහනෙන මේ ගෙවාගෙනාපු සංසාර ගමනේ ධර්මය අවබෝධ නොකිරීම නිසා විඳල තියෙන දුක් ප්‍රමාණි ගත්තොත් මේ මහපොළොවෙ තියෙන වැලි කැට ගල් කැට පස් කැට වගේ දුකක් විඳපු කෙනෙ. ඒ නිසා ඔබත් ඉන්න පෘතජ්ජන මට්ටමෙන්න්නම් ඔබ තවතවත් නිවන් දකින මාර්ගයක් ගැන හිතලවත් නැත්නම්. කොහොම හරි සෝවාන් වෙන්න ඕනෑකින හැඟීමක්කත් ඔබට නැත්නම්. ඔබට ගෙවාගෙන යන්න තියෙන මාර්ගයක් මේ මහාපොළොවේ තියෙන වැලි කැට ගල් කැට පස් කැට වගේ අන්ත දුක්වින විඳ යන්න තියෙන සංසාර ගමනක් ඔබට ඉතිරිවෙන්. ඒ නිසා ධර්මාවබෝධය පිණිස මහන්සිගන්. ඒ පිණිස අවශ්‍යම කරන අංග දෙක තමයි බාහිරින් ලැබෙනවා කල්්‍යානමිට්ට සේවනේ සද්ධර්මශ්‍රවන ඒ දෙක අද හොඳටම ලැබෙන. ඔබ තුළ ඇතිකරගන්න ඕනේ දේ තමයි යෝනිසෝ මනසිකාරයක් දම්මානු දම් ප්‍රතිපදාව. යෝනිසෝ මනසිකාරය කියන්නේ අහන ධර්මය නුවනින් විමසීම. දම්මානු දම ප්‍රතිපදාව කියන්නේ ධර්මයට අනුකූලව ජීවත්වීම. යෝනිසෝ මනසිකාරයේ තමයි මේ ආයතන හය තමා තුළින් නුවනින් විමසමින් අනිත්‍යදු කනාත්ම වසයෙන් බලනව කියන්නේ යෝනිසෝ මනසිකාරයේදී. ඒ ධර්මයට අනුකූලව සීලාදී ගුණධර්ම රකිමින් ඒ ප්‍රතිපදාවක ජීවත්වීම දම්මානු දම ප්‍රතිපදාව. ඔන්න ඔය අංග හතර එකතු වෙච්ච තැන ඔබට ධර්මාවබෝධය කරායන්න පුළුවන්. ඒ පිරිස ඔබ හැම දෙනාටම ශක්තිය ධෛරිය වාසනාව අප්‍රමාදී භාවේ මැතිවේවා කියල අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනු. එම නම් පිංහතුනේ අද මේ උතුම් ධර්මදේශනාවෙන් ඔබ ධර්මශ්‍රවනයෙන් රැස් කරගත්ත සියලු පින. සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවි අස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසරදුකින් අතමිදේවා උතුම් නිවනටම පත්වේවා කියල සාදු කියල අපි දෙවියන්ට පින් දෙමු. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාද. ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා කියල අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරන. අද මේ උතුම් ධර්මදේශනාවේ දායකත්තේ ධර්මින් කටයුතු කරන්නේ දෙනියාය පල්ලේගම පදිංචි ලතා සෙනරත් යාපා මෑණියන් ඒ වගේ මේ මෑණියන්ගේ දරුවන් වන ලක්ෂිකා විජේනායක මනෝජ් විජේනායක දිමුතු විජේනායක යන දූදරුවන් ඒ වගේම එස් සෙනරත් යාපා මහත්මිය යනේ පින්වත් හැම දෙනා මද දායකත්තයට එකතු වෙනවා. ඒ වගේම ධර්ම දේශනාව දායකත්තයෙන් සම්බන්ධ වෙනවා මින් හෙට්ටිය කුරුණෑගල පදිංචි එච්.එම්. කුමාරි හාමි මෑණියන් ශුභාෂිනී සිවරත්න සහ සඳමිනී සිවරත්න කියන දියනිවරු ඇතුළු පවුලේ පිංහතුන් විසින්.
ඒ හැම දෙනාගේම ප්‍රධානම අරමුණු බවට පත්වෙනවා දේශකයන් වහන්සේ ඇතුළු සම්බුද්ධ ශාසනයේ සුරකිමින් වැඩ සිටින්නා වූ සියලු මහා සංඝරත්නයට පුණ්‍යානුමෝදනා කිරීම. ඉතින් මේ රටේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරමින් ඒ වැඩ සිටින සියලු පූජනීය මහා සංඝරත්නය නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. උන්වහන්සේලාට උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ ධර්ම දානමේ පින ආශිර්වාදයක්ම වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ සම්බුද්ධ ශාසනයට ඉමහත් සේවාවක් සිදුකොට අපවත් වී වදාළ සියලු පූජනීය මහා සංඝරත්නය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ ඇතුළු මේ බුද්ධ ශාසනයට ඉමහත් සේවයක් සිදු කළ අපවත් වී වදාළ සියලු පූජනීය මහා සංඝරත්නය උන්වහන්සේලාගේ පරලෝ ජීවිත සැපවත් ඒවා සුවපත් ඒවා උතුම් නිවනටම පත්තේවා කියන ප්‍රාර්ථනයෙන් උන්වහන්සේලාට පින් අනුමෝදන් කිරීම අද දායකත්වය දරන පින්වතුන්ගේ අරමුණ. ඒ වගේම 242 මාස්ලියද්ද පල්ලේගම දකුණ දෙනියාය නිවසේ විසූ ජයසිංහ විජේනායක පියාණන්. ඒ වගේම 2009 12/23 වෙනි දින මිය පරලොව ගිය මින් හෙට්ටිය කුරුණෑගල විසූ රම්බණ්ඩා සිව්රත්න පියාණන්. කිරිමුදියන්සේ සිව්රත්න මුත්තනුවන්. වෙන්නරුව අලව්ව විසූ සදීශ සිත්හාර පුතනුවන්. ඒ වගේම ධර්ම දානමීමට සම්බන්ධ වෙච්ච හැම දෙනාගේම මිය පරලොවගේ සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණ. තිගේ නම් සඳහන් කරපු ඥාතීන් වගේම පරම්පරාගත සංසාරගත මිය පරලොවගේ සියලු ඥාතීන් සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත්තේවා සූපත්තේවා සසර දුකින් අතමිදේවා කියලපි සාදු කියලපින් අනුමෝදන් කරමු. මේ ධර්මදාන මේ පින්කමට දායක වෙච්ච ධර්මශ්‍රවනය කරපු ලක්වාසී ලොවාසී හැම දෙනාටමත් නෙත් කාර්යමන්ලේ හැම දෙනාටමත් ඔබ හැම දෙනාමත් නිදුක්කේවා නිරෝගි වේවා සුවපත්තේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දෙනාටම සැලසේවා. ගන්න හිලන හුස්මරැල්ලක් පාසා තබන තබන පියවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවන සැලසේවා. හැම දෙනාට මුතුම් වූ ධර්මාවබෝධය පිණිස මේ සියලු පින උපකාර වේවා වේවා කියලපි ආශිර්වාද කරන. ආකාසට්හාචි බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ලෝක සාසනං. ආකාසට්හාචි බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං. ආකාසට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ධර්ම දේශනාවෙන් පසුව සිදුවෙන ධර්ම සාකච්ඡාවට යොමු වෙන්නට සක්කාය දිට්ඨිය පදනම් කරගත්තු දේශනාව ධර්මය අවබෝධ කරගන්නට යම් මාර්ගයක් විවර කර දෙන නැත්නම් පළමු අවස්ථාවටම පත් වෙන්නට උපකාරී වන ප්‍රධානම හේතුවක් මේ පිළිබඳ හඳුනා ගැනීම. ඒ නිසා අද දේශනාව තුළ ඔබට ඒ සම්බන්ධව බොහෝ වටිනා දේවල් ධර්මයේ ඇසුරේ ශ්‍රවණය කරන්නට වාසනාව වාසනාව උදා වුණා. අපි සෝදානම් වෙන්නේ ඒ ධර්ම දේශනාවත් පාදක කරගෙන සාමාන්‍ය ජීවිතයක් තුළ සාමාන්‍ය බෞද්ධයෙකු විදිහට ජීවත් වෙන අතරතුර මේවාට යොමු වෙන ආකාරය පිළිබඳව නැත්නම් මේ ආශ්‍රිතව අපිට විසඳාගත යුතු තවත් කාරණා කිහිපයක් පිළිබඳව ධර්ම සාකච්ඡාවේදී අවධානය යොමු කරන්න. ඒ අපේක්ෂාව ඇතුව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ නැවත වාරයක් පූජනීය ගලිකමේ ඥානදීප හමුදුරන් වහන්සේව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් ඉරිදා සිද්නිත සුපුවෙන් පිළිගනු ලබන අවසර ස්වාමීන් වහන්සේ. හමුදුරනේ මට හිතෙනවා ධර්ම සාකච්ඡාවට ප්‍රවේශයක් ඔබ වහන්සේම ලබා දුන්නා කියලා ඔබ වහන්සේ සිහිපත් කළා. අපි මොන දේශනාව කළත් අන්තිමට එන්න ඕන මෙතනනේ කියලා. මේ ධර්ම දේශනාවේදී නෙවෙයි ඔබ වහන්සේ මේ වැඩසටහන සිදු කරන අතරතුර මාත් සමග සිහිපත් කළේ. ඇත්තටම හමුදුරනේ මේක තමයි යථාර්ථය. අපි මොන දේ කළත් අවසානයට එන්න ඕන මෙතන. හැබැයි අපි එතනට එන්නට ගන්න උත්සාහය මෙච්චර පස්සට යන්නේ ඇයි අපේ ආමුද්‍රනේ? දැන් මේක අපි දන්න කාලේ ඉඳලම බණ කියනවා, බණ අහනවා, ඒ වගේම ධර්මයේ හැසිරෙන්න උත්සාහ කරන පිරිස ඉන්නවා. හැබැයි ප්‍රතිඵලය හීන වෙන්නට යම් හේතුවක් බලපානවා ඇති. ඒ නිසා ඒ ප්‍රතිඵලය හීන වෙන හේතුවත් ඔබ වහන්සේට දැනෙන විදිහට හඳුනාගත්ත විදිහට ධර්මයේ සඳහන් යම් ආකාරයක් තිබුණා. මේ පිළිබඳ විග්‍රහ කිරීමත් එක්ක ඒකින් යම් ආකාරයකට මිදෙන්නට සහ ඒ මාර්ගය ඔස්සේ ප්‍රතිඵල ළඟා කර ගැනීමේ අවස්ථාවට යොමු වෙන්නට යම් කෙනෙකුට හේතුවක් වේවි. හැම දිනාටම තෙරුවන් සරණයි. ඇත්තෙම වරුණ මහා සාරූපම කියලා සූත්‍රයක් තියෙන මජ්ක්‍ධිම නිකායේ. මේකේ බුදුරජාණන් වහන්සේ පෙන්න බුද්ධ ශාසනය කියන්නේ මහා සරු අරටුවක් සහිත විශාල ගහක් කියලා හිතන්න කියනවා. එහෙමයි. ඒ ගහ නම් එතකොට දැන් අපි මේ මල් පූජා කරන ඒවා
පෙරහැරවල් වල යනවා. පින්කම් කරනවා. ඊළඟට ධාතු වන්දනාවල් කරනවා. මේ හැම දෙයක්ම ඊළඟට අපි කටන පින්කම් කරනවා. දඹදිව වන්දනාව යනවා. ලංකාවේ අපි අටමස්ථාන වඳින්න යනවා. අපි සෑ වන්දනා පින්කම් කරනවා. මිනිස්සුන්ව දම් පින්කම් වලට යොදවනවා. එතකොට මේ කරන හැම දෙයක්මත් අර අරටුව තියෙන මේ මහා ගහටම අයිති දේවල් තමයි. එතකොට ඒක ප්‍රතික්ෂේප කරන්න සුදුසු නෑ. සමහරු මේක හරියට අරටුව විතරක් අරගෙන අනිත් ඒවාට ප්‍රතික්ෂේප කරනවා. ඕවා කරලා වැඩක් නැහැ, කරන්න ඕන මේක විතරයි කියලා. හැබැයි අර හැම දෙයක්ම බුද්ධ ශාසනයත් එක්ක බැඳිච්ච දේවල්. එකම ගහක දේවල් තමයි. එකම ගහේ දේවල්. හැබැයි මේ හැම දෙයකින්ම ඒවත් එක්ක අවසානයේ එයා යොමු වෙන්නේ මේ විශාල අරටුවක් තියෙන මේ අරටුව තමයි හරියට අල්ලන්න ඕනේ. ඒ අරටුව තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒ අවබෝධයට උපකාර වෙන විදිහට දැන් දානයක් දුන්නත් එයාගේ එකම ප්‍රාර්ථනාව මේ දානමේ පින මට නිවන් අවබෝධයේ පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම උපකාර වේවා කියන නිස්සරණ අභ්‍යාසයෙන් දන් දෙන්න ඕන. නිවන අරමුණු කරගෙන නිස්සරණ අභ්‍යාසයෙන් දන් දෙනකොට ඒක ධර්මාවබෝධයේ පැත්තට යොමු වෙච්ච දෙයක්. ඊළඟට යා සිල් රකින්නේ, පින්කම් කරන්නේ ධර්මාවබෝධයේම අරමුණු කරගෙන විය යුතුයි. බොහෝ වෙලාවට වරුණ වෙලා තියෙන අර කෙලෙස් මානසික තෘප්තියක් ලබන. සමහරු බණ තුල වැඩිපුර කැමති එක්ක කාට හරි බණින බණවල. එතකොට බණ තුල කියවෙන රස කතාවලට ආසයි. ඒ බණ තුල විහිළු කතාවලට ආසයි. මිනිස්සු හිනස්සනවට ඒව අහන්න හරි ආසයි මිනිස්සු. එතකොට ඒ තුල අවසානයේ හරයක් හැටියට ජීවිතේ ගත්ත දෙයක් නෑ අන්තිමට. hina වෙලා විහිළු කරලා ෂෝක් කතාවක් කීවා, නියම කතාවක් හාමුදුරුවෝ කීවේ අර ගෑණිට නම් හොද්දටම වැදුනා. දැන් සමහරු එහෙමනේ. ඔව් ඒක නියම බණක් කියලා හිතන් ඉන්නේ ඒවා. නියම බණක් අර එහා ගෙදර ගෑණිටමයි ඒ නම් කිව්වේ. අරිය කාටවත් කියලා කියව ගන්න බැරි දෙයක් අද හාමුදුරුවෝ කිව්වා. මේ ඒතකොට ඒ වගේ එක්ක කාට හරි බණෙන් පහර ගන්න. ඒ කියන්නේ සමහරු හාමුදුරුවනේ බණක මාතෘකාවක් ස්වාමීන් වහන්සේට කියනකොටත් කියනවා නේද? ඒ සමහරු මාතෘකා දෙනකොට දැන් අපි උනත් ධර්ම දේශනාවලට ගියාම එළිය බණවලදී එහෙමයි. බොහෝ වෙලාවට සමහර පුද්ගලයෝ බණ කියන දැන් අපේ නම් ඇත්තටම ධර්ම දේශනා කරවන්නේ අපේ බණ අහලා වරුණ. එහෙමයි. නෙත් එකේ හරි මේ අපි කරන ධර්ම දේශනා අහලා අපි ගැන දැනුමක් තුල මේ මිනිස්සු අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපි ධර්මයේ කියන්නේ. නමුත් සමහර අය ඒ ධර්ම දේශනාවල අදහස තියෙන්නේ එක්ක කාට හරි මේක දැන් අපිටත් කියන හාමුදුරුවෝ මේ වහන්සේ බණ කියනකොට මෙන්න මේ ටික කියන්නකෝ, මේක පොඩ්ඩක් දැනෙන්න කියන්නකෝ. ඒ කියන්නේ කාට හරි වදින්නේ. එතකොට අපි දන්නවා ඒක මොකක් හරි එක ප්‍රශ්නයක් එක්ක කාට හරි එක්ක කියනවා මේ අපේ පවුලේ මෙන්න මෙහෙමයි එක කීයටවත් බණ අහන්න නැති අය ඉන්නවා, හාමුදුරුන්ට බැන ඉන්න අය ඉන්නවා, වහන්සේ බණ කියන ගමන් චුට්ටක් ඕකත් කියන්නේ. ඒ වගේ ඒකේ වැරද්දක් තියෙනවද හාමුදුරුවෝ? ඇත්තටම අපි ධර්මයේ කියන එක වෙනයි. තව කෙනෙකුට පහර දෙන්න, තව කෙනෙක්ව රිදවන්න, ඒ කෙනාව අර පිරිසක් මැද්දේ ලැජ්ජාවට පත් කරන්න. එවැනි අදහසකින් අපි බණ කියනකොට ඒ වගේ දේවල් ගන්න ඇත්තට මේක සුදුසු නැති දෙයක්. දැන් බුදුරජාණන් වහන්සේ වුණත් බුදුදහමට අනිවාර්යෙන් ආයුතුයි මේ දේ කළ යුතුයි එහෙම නීතියක් පනවලා නැහැ නේද සාරා? ඔව් ඇත්තටම වරුණ මං හිතන්නේ ඉතින් අපිට අනිත් අයගේ එක එක්කෙනාගේ ධර්ම දේශනා ශෛලිය හැකියාවල් එක එක දේවල් වල වෙනස්කම් තියෙන්න පුළුවන්. එහෙමයි. නමුත් අපිට ඒක මට අනිත් අය ගැන කියන්න බෑ. නමුත් අපි ධර්ම දේශනා කරනකොට බොහෝ වෙලාවට හැම වෙලෙම හිතනවා මගේ ධර්ම දේශනාවක් තුල තව කෙනෙකුට හිතක් නොරිදේවා. ඒ ධර්ම දේශනාව තුළ තව කෙනෙක් ලැජ්ජාවකට පිරිස මැද්දේ ලැජ්ජාවකට පත් නොවේවා. අපි ඒ වගේ මොකද මිනිස්සු බණක් අහන්න එන්නේ අහලා ජීවිතේට යමක් අරගෙන ජීවිතය ගැන තේරුම් අරගෙන අපාය බයක් ඇති කරගෙන අප්‍රමාදී වෙලා ධර්මයේ කරා යන්න යොමු වෙනවනම් අන්න ඒක තමයි අපේ ඉලක්කය. එහෙමයි. ඒ ඇරෙන්න බණ අහන්න ඇවිල්ලා යා ලැජ්ජ වෙලා යනවනම් ඊළඟට සමහරලාවට අනිත් අය හරි විහිළු තහළු කරලා අන්න පේනවා නේද? ඔයාට තමයි ඔය කීවේ කීවට පස්සේ මේ මිනිස්යාගේ ජීවිතේට බණක් අහන්න ඉන්නේ නැහැ. එහෙමයි. ආයි සෙනග රැස් වෙච්ච තැනකට එන්නේ නැහැ. අපහසුතාවයට පත් වෙනවා. අපහසුතාවයට ඒ නිසා පුද්ගලයෙක් අපහසුතාවයට පත් කිරීම, පුද්ගලයෙක් ලැජ්ජාවට පත් කිරීම, පුද්ගලයෙක් මානසිකව වැට්ටවීම, ඒ වගේ දේවල් තුළ බොහෝ වෙලාවට තව කෙනෙකුට ඒක රසයක්. මොකද කුණු රසය කියන්නේ මිනිස්සුන්ට ඒවා කෙලෙස් තුල ඉන්න අය ඒවෙන් තමයි සමහර සතුටක් ලබන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ යම් දේශනාවක් කරනකොටත් විවිධ පුද්ගලයන් ආවා. හැබැයි බුදුරජාණන් වහන්සේ අය පළවා හැරියේ නැහැ. මිනිස්සු සමච්චල් කරපුවත් අවස්ථාවක් තිබුණා ඒ පුද්ගලයන්. ඔව් ඇත්තෙම බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි. හැම වෙලාවෙම බුදුහාමුදුරු බලන්නේ මේ පුද්ගලයාට ධර්මාවබෝධය ලබලා දෙන්න පුළුවන්ද කියන එක විතරයි. එහෙමයි. ඔහුට පෙර පිනක් තියනවද? ඔහුට නිවන් දකින්න පින තියනවද? දැන් සමහර වෙලාවල් වල බුදුරජාණන් වහන්සේට නිඳා කරපු අය ළඟට බුදුහාමුදුරු වැඩි. ආක්‍රෝෂ භාරද්වාජ බුදුහාමුදුරන් නොයෙක් විදිහට නිඳා කරා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඔහු හොයාගෙන වැඩම කළා. කොහොම හරි යා দমনය. ඒ වගේ සමහර තැන් වලට බුදුරජාණන් වහන්සේ වඩිනකොට උන්වහන්සේට දානෙ හැන්දක් ගන්න නොදී
මේ ශ්‍රමණයෙක් වැඩියා කියලා දැක්ක ගමන් තමාට ගෙදර මිනිස්සු හරි කකා ඉන්න දේ ගිහිලා පාත්‍රයට බෙදයි කියලා යන්න මෙතනින් යන්න කියලා ඔළුවෙන් හරි යවන්න උත්සාහ කරපු සිදුවීම් තියෙනවා. මෙහෙමයි. ඒත් බුදුහාමුදුරුවෝ කොහොම හරි ඒ පුද්ගලයාට ධර්මාවබෝධය ලබලා දෙන්න උත්සාහ කරන සමහර සිදුවීම් තියෙනවා. එක තැනක් මේ කෙනෙකුට නිවන් දකින්න පින තියෙනවා. මෙහෙමයි. ඔහු හැබැයි ඒ ධර්මයට ගන්න නම් ඒ මොහොත සුදුසු නෑ. ඔහු දවසක් කල්පනා කරනවා මේ හේනක් කරන්න ඕන කියලා. එදා ආයුධ අරගෙන හේනක් කොටන්න ගිහිල්ලා හේන කොටනකොට බුදුරජාණන් වහන්සේ එතනට වැඩියා. ඉතින් වැඩම කරලා බ්‍රාහ්මණේ මොකද මේ කරන්න කියලා දැන් අර හේන ගැන තම කතාව. හේන කොටන එක ගැන බන නෑ. මොකුත් නෑ හේන ගැන කතා වුණා. බුදුහාමුදුරුවෝ හොඳයි බොහොම හොඳයි කියලා ආපහු වැඩියා. එදා බන කීවේ නෑ. එහෙම. දැන් ඔහු අර හේන කොටලා ඉවර කරලා දැන් සම්පූර්ණ හිතුව මෙතන කුඹුරක් කරගත්තොත් හොඳයි. ඈතින් වතුර අරගෙන එන්න ඕන. දැන් කාණු කපලා දැන් එතන මඩ කරන්න දැන් කුඹුර කොටන ගානට ලියදි තියලා දැන් කුඹුර කොටනවා. බුදුහාමුදුරුවෝ ඉදත් වැඩියා. වැඩම කරලා ඇහුවා දැන් බොහොම හොඳයි දැන් මේ මොකද කුඹුරක් කරන්නද ලෑස්ති වෙන්නේ? අනේ ස්වාමීනි ඔව් මම මේ ඈතින් වතුර ඇරලා මේ ගෙනහලා දැන් මේ මඩ කරන්න මේ කුඹුර කොටනවා. දැන් කුඹුර ගැන තමයි කතාව. බන නැහැ. එදත් බුදුරජාණන් වහන්සේ හොඳයි කියලා කතා කරලා ආපහු වැඩියා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දැන් අර මඩ කරලා ඉවරයි දැන් මෙයා බිත්තර වීහින්න සූදානම් වෙනවා. එදත් බුදුරජාණන් වහන්සේ වැඩම කරලා කොහොමද කියලා ඇහුවා. ඉතින් ඔබ මොකද කරන්නේ ස්වාමීනි මේ මම බිත්තර වීහින්න දැන් මේ හොඳට මඩ කරලා දැන් මේ කුඹුරට වීහින්න සූදානම් වෙන්නේ කියලා. දැන් වීහින එක වතුර අරින එක ගොවිතැන් ගැන ඔය විතරයි කතාව. එදත් බන නැහැ. එහෙමයි. ඊළඟට දැන් වීහෙලා දැන් යන්තම් බණ්ඩි ගොයම හොඳට කොළ පාට වෙලා ගොයන් ගස් හැදීගෙන එනකොට බුදුරජාණන් වහන්සේ ආයෙමත් වැඩියා. එහෙමයි. වැඩම කරලා දැන් ගොයම ගැන කතා බහ කරලා ආපහු වැඩියා. එදත් බන නැහැ. ඊට පස්සේ දැන් ගොයම හොඳට පීදිලා. දැන් හොඳට කරල් හොඳට පීදිලා එදා බමුණ ඇවිල්ලා මේ වෙල්යාය දිහා පුදුම සතුටින් බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ එදත් වැඩියා. එදා වැඩම කරලා බුදුරජාණන් වහන්සේ ඇහුවා මොකද මේ කල්පනාව ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දැක්කනේ මම මේ කුඹුරු යායට මහන්සි වෙච්ච මහන්සිවිල්ල ඔබ වහන්සේ කී වතාවක් නම් මෙතනට වැඩියද මේ බලන්න කියන බොහොම හොඳට දැන් කරල් පීදිලා හෙට දවසේ මම මේ ඔක්කොම කපලා ඉවරලා ගෙට ගන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මේ ගැන කතා කරා බුදුහාමුදුරුවෝ වැඩියා. කියන්නේ මාස 3-4ක්ම ගියා. මේ මාස ගානක් දැන් බලන්නනේ. ඒත් බන නෑ දැන් එක පුද්ගලයෙකුට ධර්මය අවබෝධ කරවන්න බුදුරජාණන් වහන්සේ කොච්චර උත්සාහයක් ගන්නවද? එහෙමයි. හැබැයි ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ එදා වැඩියට පස්සේ මේ බමුණ බුදුහාමුදුරුවන්ව තේරුම් ගත්තේ වෙන විදිහකට. ඔහු හිතුවා මේ ශ්‍රමණයා මහා කපටි ශ්‍රමණේ. කී සැරයක් නම් මගේ මේ කුඹුරු යාය ළඟට ආවද? ඔය ආවේ ඉතින් දාන ටිකක් ඉල්ල ගන්නනේ. ඔය කෑම ටිකක් හොයාගන්න දාන ටිකක් ඉල්ල ගන්න කොච්චරනම් මේ කුඹුරු යාය වටේ කැරකුණාද? අසෙන්ෙන් කොටසක් ගන්න. අසෙන්ෙන් කොටස දැන් ඕක තමයි හිතුවේ. එහෙම හිතලා ඊට පස්සේ ආයෙ හිතුණ කමක් නැහැ සිල්වත් කෙනෙක්නේ. ශාක්‍ය කුලෙන් නික්මිලා පැවිදි වුණා කියලානේ කියන්නේ. දැන් බුදුහාමුදුරුවෝ ගැන මේ ලොකුවට දන්නේ නැහැ තාම. එහෙමයි. ශාක්‍ය කුලෙන් ඒවට තමයි ගරු කරේ. ඒ කාලේ මේ කුලේට රජපෞලෙන් අතෑරියා ශාක්‍ය කුලේ කෙනෙක් ඒවට වැඩිපුර ගරු කරලා තියෙනවා. කියන්නේ ඉන්දියානු සමාජය තුළ අදත් තියෙනවානේ. සමාජ පරිසරයේ හැටි. ඊට පස්සේ හිතුවා කමක් නැහැ. මං හෙට ගොයන් කැපුවට පස්සේ අග්ගස්ස දානයක් දෙනවා. ඒ කියන්නේ මුල්ම කොටස වෙන් කරලා දාන ටිකක් වෙන් කරලා හදලා පූජා කරනවා කියලා හිතුවා. හිතලා එදා රාත්‍රී ගිහිල්ලා නිදාගත්. පහවදා උදේ වෙනකොට මහා ගම් වතුරක් ගලලා රෑ වැහැලා උදේ වෙනකොට ගංගාවල් දෙකොට තලාගෙන ගියා. අර වෙල්යාය කුඹුරු ඔක්කොම විනාශ වුණා. උදේ පාන්දර කුඹුරට ඇවිල්ලා බලනකොට ගොයන් කපන්න නෙමෙයි එක ගහක් නැහැ. ඔක්කොම විනාශ වෙලා ඔක්කොම ගහගෙන ගිහිල්ලා කඩාගෙන ගිහිල්ලා. ඔහු එතනට ඇවිල්ලා මේක දැකලා විශාල ජීවිතේ කඩාවැටීමක් කඩාවැටලා ඔහු හිතුවා මං නම් ජීවත් වෙන්නේ නැහැ. මං මැරෙනවා. මම මොකටද ජීවත් වෙන්නේ කියලා ඔහු ජීවිත ආසාව අතහැරියා. අන්න බුදුරජාණන් වහන්සේ එතනට වැඩියා. ඔන්න ඔය අවස්ථාව එනකන් තමයි බුදුරජාණන් වහන්සේ මේ දේ බුදු ඇසින් දැක්කා. එදා බුදුරජාණන් වහන්සේ මෙතනට වැඩම කරා. බුදුහාමුදුරුවෝ දකින්නකොටම ඔහු දුවගෙන ගිහිල්ලා වැඳලා අනේ ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දන්නවා මම මේ කුඹුරු යායට වෙච්ච වෙහෙස. ඔබ වහන්සේ කී සැරයක් නම් මෙතනට වැඩියද කියලා අර දුක කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අඬාගෙන වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ අන්න එතනදී දහම් දෙසුවා. ඒ බණ ටික අහලා අවසන් වෙනකොට ධර්මාවබෝධයට හිත නැඹුරුණා. ඔහු පැවිදි වෙනවා. පැවිදි වෙලා රහත් වෙනවා පස්සේ. එතකොට අපිට පේනවා මේ ධර්මය අවබෝධ කරගන්න රහත් වෙන්න පින තියෙන නිවන් දකින්න පින තියෙන කෙනා. හැබැයි යාව ධර්ම අවබෝධයට යොමු කරවන්න
එක පාරට ගිහිල්ලා බණ කියලා සමහරලාට කෙනෙක්ව ධර්ම අවබෝධයට යොමු කරවන්න අමාරුයි. ඒතකොට ඒ කෙනාව ක්‍රමානුකූලව ඒ තැනට ගෙනියන්න බුදුරජාණන් වහන්සේ කොච්චරනම් උපක්‍රම යොදනවා. ඒ නිසා තමයි අනුත්තර වූ පුරිස ධම්ම සාරථි කියන්නේ. සමහර අයට ධර්මයේ කියවූ සැනින් අවබෝධ කරනවා. සමහර අයට ඒ අයගේ හිත කියවලා ඒ අයගේ ස්වභාවයට අනුව නොයෙක් විදිහේ බුදුරජාණන් වහන්සේට ඒකට කියනවා ආදේශනා ප්‍රාතිහාර්ය. ඊළඟට එහෙමත් අමාරු නම් තමයි 이르දි ප්‍රාතිහාර්ය නොයෙක් පෙළහර පාලහරි බුදුරජාණන් වහන්සේ කෙනෙක්ව දමනය කරනවා. එතකොට මෙන්න මේ අනුශාසනා ප්‍රාතිහාර්ය, ආදේශනා ප්‍රාතිහාර්ය, ඉර්ධි ප්‍රාතිහාර්ය කියන ප්‍රාතිහාර තුනේ කෙනෙක්ව නිවන් අවබෝධයේ පිණිස දමනය කරලා අවසානයේ අරගෙන එන්නේ අර කියපු අරටුව තැන ධර්ම අවබෝධය ළඟට. එතකොට හැබැයි ඒ තැනට එන්න නම් සසර පින තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවා කියලා හැමෝම නිවන් දැක්කේ නැහැ. දැන් සහ සමහරෙකුට කියන්න පුළුවන් දැන් බුදුරජාණන් වහන්සේ ඔය ගෝවිය ගාවට බ්‍රහ්මණයා ගාවට මාස ගාණක් ගිය වෙලාවේ තව කෙනෙක් ගාවට ගිහිල්ලා බණ ළඟ හිටපු එහා පැත්තේ වැටේ හිටපු මේ ඌරෝ ඇති කරන මේ පුජ්‍යලට බණ කිව්වනම් නිවන් දක්වන්න තිබ්බනේ කියලා. ඔව් ඒ එක එක්කෙනාගේ දකින්න නොවන්නේ. ඔව් දැන් සමහරු එහෙම දැන් අපි ගම් බුදුරජාණන් වහන්සේ වරුණ උදෑසන මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලනවා. බුද්ධ දේශනාවේ තියෙනවා උදෑසන 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. ඒක අපිට හිතා ගන්න බෑ මොකක්ද කියලා. ඊට පස්සේ ගන්ධ කුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවට බුදු ඇස විහිදවනවා කියලා. කවුද අද දවසේ ධර්මාවබෝධය ලබන පින්වන්තමයි කියලා උදෑසන බුදු ඇසින් ලෝකෙ දිහා බලනකොට ඉන්ද්‍රිය ධර්ම වැඩිච්ච අය, පින් ඇති අය එදා දවසේ නිවන් දකින්න පින මෝරපු අය බුදු ඇසට අරමුණු වෙනවා කියලා. ඒක බුදුහාමුදුරු උපමාවකට පෙන්වනවා හිමාල කන්ද යොදුන් ගානක් ඈතට හොඳට පේනවා. ඒ වගේ තමයි කියනවා පින් ඇති කෙනා කොහේ ඈත හිටියත් සසර පින තියෙන කෙනා බුදු ඇසට අරමුණු වෙනවා. පින් නැති කෙනා අන්ධකාරේ කකුල් දෙක ළඟ වැටෙන ඊතලයේ වගේ කියන. කකුල් දෙක ළඟ කරුවල ඊතලයක් වැටලා තිබ්බත් පෑගුණත් හොයන්න බෑ නිලී කැලක් කියලා හිතේ. ඒ පින් නැති කෙනා. එතකොට පින් නැති කෙනාට වරුණ කියවා වගේ අල්ලපු ඇටේ ඉන්න පුළුවන්. වේලුවනේට එහා පැත්තේ ඔය චුන්දසූකරික හිටියා කියලා. එක්ක පින් නැති කෙනා අල්ලපු ඇටේ ඉන්න පුළුවන්, පාරේ මුණ ගැහෙන්න පුළුවන්, ධම්සභා මණ්ඩපේම බණහන්න ඇවිල්ලා ඉන්නත් පුළුවන්. සමහර ලාවට කවුරු හරි ඇදගෙන ඉනවා යමම් බණක් අහන්න කියලා. ඊතන ඇවිල්ලා එක්ක නිදි කිරා වැටෙනවා. එතකොට ඒ වගේ ඉන්න පුළුවන්. දැන් ධම්සභා මණ්ඩපේ බුදුහාඳුරු බණ කිව්වත් වරුණ හැමෝම නිවන් දැක්කේ නෑ. බොහෝ දෙනෙක් බණහලා මේ තෙරුවන් සරණ ගියා. සමහරු බණහලා බැන බැන ගියාත් හිටියා. බණහල බුදුහාමුදුරන්ට වෛර කරපු අයත් හිටියා. එතකොට ඒ අත් දැන් මාගන්දියා වෛර බැන්දි කොච්චර බුදුහාමුදුරන්ට වෛර කරපු අන්නේ තීතකෙ හිටියද? එහෙමයි. එතකොට මේ වගේ පින් තියෙන කෙනා තමයි ධර්ම අවබෝධය ලබන්නේ. සමහර පින් ඇති අය හොයාගෙන බුදුරජාන් වහන්සේ යොදුන් ගණන් ඈත පින්ඩ මේ තනියෙන් වඩිනවා. මේ පාත්‍රය අරගෙන පයින් වඩිනවා යොදුන් ගණන්. දැන් අර වරුණ කීවා වගේ දැන් අපේ මේ ඉන්න සමාජ මිනිස්සු හිතන විදිහට දැන් එතන හිතන විදිහට ඉතින් බුදුහාමුදුරු මොකටද එයා ළඟට යන්නේ? ඔහොම හිතන්නේ. ඔව්. දැන් අපිත් වර්තමානයේ සමහරව හිතනවා බුදු කෙනෙක් නම් හරි ගාම්භීරව එතන ඉන්න එපා. හරිනම් ඒ මිනිහා ඉන්න එපා දන ගහගෙන වැඳගෙන. දැන් අපි උනා දානකට ස්වාමීන් වහන්සේලාට ගිහලා ආරාධනා කරලා වඩම්මවනවා. මේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන යනවා වගේ වැඩ. ඔව්. දැන් මෙතන බුදුරජාණන් වහන්සේ එයා හොයාගෙනම යනවා. සමහරවිට ගිහිල්ලා බුදුහාමුදුරන්ට නින්දාත් පිළිදිනවා. බනිනවා. ඒත් බුදුහාමුදුරුවෝ යන්නේ නිවන් අවබෝධ කරවන්න. හැබැයි අද මේ ක්‍රමේ අපිට ප්‍රායෝගික අද හිතන්නවත් බෑ. කියන්නේ අපිට මහා කරුණා සමාපත්තියට අද මිනිස්සු හිතාගෙන ඉන්නේ. ඒක නිකන් හාමුදුරුවෝ එහෙම හොයාගෙන ගියොත් එහෙම නිකන් ඒක මේ ඒක සුදුසු නැති දෙයක්. දැන් එහෙම හොයාගෙන යනවා හිතන්නේ හාමුදුරුවන්ව බාල කරලා. මේ නැතිකමට හොයාගෙන යනවා. මේ නැතිකමට මේ ඉන්නේ මේ කිසි වැඩකට නැති හාමුදුරු කෙනෙක් එහෙමයි හිතන්නේ. මේ ගෙවල් ගාන ඉන්නේ මෙහෙමයි. කියලා එතකොට මේ මානසිකත්වය දකින්නේ මේ විදිහට. හිතන්නේ මේක බරු ගාම්භීරව මෙහෙම ඉන්න ඕනේ. එතන ඒ ගාම්භීරත්වය තමයි හරිනම් එයා යන්න ඉපේ. අන්න එහෙම තමයි හිතන්නේ. හැබැයි බුදුවරු ලෝකෙ දිහා බලන්නේ පින් ඇති අය කොහෙද ඉන්නේ? ඒ පින තියෙන කෙනා සමහරලාට වරුණ ඒ යම් කිසි පෙර අකුසලයකින් පින තියෙන කෙනා ඒ ජීවිතේ හිඟන්නෙක් වෙන්න පුළුවන්. එහෙමයි. පෙර කරපු මොකක් හරි අකුසලයක් මත ඒ ජීවිතේ සමහරලාට වැඩකාරයෙක් එක්ක ගෙදරක හිටපු බොහොම දුප්පත් අසරණ කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ කෙනාට පිහිට වෙන්න දැන් බලන්න සමහර අර ඔබ අහලා ඇති අනාථපිණ්ඩික සිටුතුමාගේ නිවසේ 16ක් හිටියා. එහෙමයි. පුණ්ණා කියලා 16ක්. එහෙම. එතකොට බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉඳලා බුදුහාමුදුරුවෝ චාරිකාය වඩින්න දැන් අනාථපිණ්ඩික සිටුතුමා ඉතින් ජේතවනේ හදලා පූජා කරපු සිටුතුමා කැමති බුදුහාමුදුරුවෝ හැමදාම මෙතන ඉන්නවනන්නේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ වස් කාල 19ක් වැඩ හිටියා. වැඩිම කාලයක්. නමුත් බුදුරජාණන් වහන්සේ වස් පවාරණය කරලා චාරිකාය වඩිනවා.
දැන් බුදුරජාණන් වහන්සේ එදා වස් පවාරණය කළ චාරිකාය වඩින්න සූදානන් වෙන දවසේ අනාථ පිණ්ඩික සිටුතුමාට දැන් ඕන බුදුහාමුදුරම නවත්තගන්න. ඇවිල්ල වැදල කිවනේ ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ වැඩ ඉන්න තවටික කාලයක් වඩින්න එපාකෙන්. බුදුරජාණන් වහන්සේ මේ 54 කෝටියක් වේදන් කළ ජේතවනේ හදපු මේ ප්‍රධාන දායකයාගේ ආරාධනාව බුදුහාමුදුරුවෝ එතනදී පිළිගත්තේ නැහැ. සංඝයා සමග චාරිකාය වඩින්න ගමන සූදානම් වුණා. සිටුතුමා නිවසට ගිහිල්ලා දැන් දුකසේ බොහොම දුකෙන් ඉන්නකොට දාසිය ඇහුවා පුණ්ණා දාසිය ඇහුවා මොකද සිටුතුමනි දුකෙන් වගේ. ඔබ මේ බලාගත් අත බලාගෙන දුක් වෙන්නේයි. කිව්වා දාසිය තථාගතයන් වහන්සේ අද චාරිකාය වඩින්න පිටත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ආයි මාස ගානකින් අපිට දකින්න ලැබෙන්නේ. උන්වහන්සේ බොහෝ දුරක් චාරිකාය වැඩම කරලා ඉන්නේ බොහෝ කාලෙකි. ඊට පස්සේ දාසිය කිව්වා මං උන්වහන්සේව නවත්ත ගන්න දැහුවා. දැන් මේ සිටුතුමා කවුද දාසියක් කියන ගණන් ගන්නේ? මේ මෙච්චර වියදම් කරලා මේ ජේතවනේ හදපු දායකයට බැරි වුණා නම් මේ දාසිය කියන එක හයිද කියලානේ හිතෙන්නේ. දැන් අද වුණත් ඕකේ අනිත් පැත්තනේ හිතන්නේ. ඕකේ අනිත් පැත්තනේ දාසිය කිව්වා මං උත්සාහයක් ගන්න. උත්සාහ කරලා බලන්නම් කිව්වා. ඊට පස්සේ අර සිටුවරයා කිව්වා ඔබ උත්සාහ ගත්තොත් ඔබට පුළුවන් වුණොත් බුදුහාමුදුරන්ව නවත්ත ගන්න. මං ඔබ දාසකමෙන් නිදහස් කරනවා කියෝ. අර වෙනදා ගියපු විදිහම වැටුපක් ගෙවලා ඔබට දරුවෙකුට වගේ සලකනවා කියෝ. එදා පුණ්ණා දාසිය බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස එක්ක චාරිකාය වඩින්න ගමන පිටත් වුණා. පිටත් වෙලා වඩිනකොට මේ පුණ්ණා දාසිය මගට දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටිලා හඬා වැළපිලා කිව්වා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තව ටික දවසක් චාරිකාය වඩින්න නැතුව මේ ජේතවන පුණ්‍ය භූමියේ වැඩ ඉන්න කිව්වා. එතනදී බුදුරජාණන් වහන්සේ අහනවා පුණ්ණා තථාගතයන් වහන්සේ මේ ආරාමේ වැඩ හිටියොත් ඔබට ලැබෙන ලාභය මොකක්ද කියලා ඇහුවා. එතකොට කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාව සිටුතුමා දාසකමෙන් නිදහස් කරනවා කිව්වා. එහෙම වුණොත් මම හැමදාම උපෝසතේ රකින්නවා කිව්වා. මට සීල ගුණ දහම් රකින්න බණහන්න අවස්ථාවක් එනවා. මම දිනපතා ධම්සභා මණ්ඩපයට ඇවිල්ලා බණහනවා. මම නිති පන්සිල් රකින්නවා. මම පොයට උපෝසතේ රකින්නවා. මං මාව දාසකමෙන් නිදහස් කරොත් මං හොඳට ගුණ ධර්ම පුරනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ ආපහු හැරුණා. බලන්න කෙනෙක්ගේ සීලයට කෙනෙක්ගේ ධර්මයට කෙනෙක්ගේ ප්‍රතිපත්තියට බුදු කෙනෙක් ගරු කරන හැටි. බුදුරජාණන් වහන්සේ සංඝයා සමග ආපහු හැරිලා ජේතවනයට වැඩි. එතකොට බලන්න පුණ්ණා දාසියට පුළුවන් වුණා එදා බුද්ධ ප්‍රමුඛ සංඝයාව ඒ ආරාමේ ටික දවසක් නවත්ත ගන්න. බුදුරජාණන් වහන්සේ අවස්ථාව ලබලා දුන්නේ අර සීලයට ගරු කිරීම. කෙනෙක්ගේ ප්‍රතිපත්තියට ගුණධර්ම රකින්න ගත්ත උත්සාහයට ගෞරවයක් වශයෙන්. එතකොට අපිට පේනවා මේ බුදුවරු ගැන මේ බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණාව උන්වහන්සේලා ලෝකයා දිහා බලන්නේ ඒ පුද්ගලයන්ගේ තියෙන බලවත්කම් මත නෙමෙයි. මෙයා රජෙක්ද මෙයා සිටුවරයෙක්ද මෙයාද ආරාමේ හැදුවේ මෙයා කොච්චර වියදම් කරාද මෙයා සල්ලිකාරයද අද බොහෝ වෙලාවට සමාජයේ ඒ තැන්වල ඉන්නේ පුද්ගලයන්ට තැන ලැබෙන්නේ. හැබැයි මේ බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ සීලයට සමාධියට ප්‍රඥාවට ධර්මාවබෝධයට ගන්න උත්සාහය ඒක තමයි බුදුවරු අගය කරන්නේ. නිවන් අවබෝධ කරන්න ගත්ත උත්සාහය. ඒකනේ වරුණ බුදුහාඳුරු පිරිනිවන් පාන වෙලාවේ ආනන්ද හාමුදුරන්ට සිහි කරා දෙවිවරු අහසේ ඉඳන් මදාරා මල් ලිහිනවා. අකලට සල්මල් පිපිලා බුදුහාමුදුරු දෙසට කඩා හැලෙනවා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද මේකත් පූජාවක් තමයි කියෝ. හැබැයි බුදු කෙනෙකුට කරන නියම පූජාව බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගැනීමමයි. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕනේ අපි මල් පූජා කරන එක අපි කරන හැම මහා පින්කම් මේ සියලු පින්කම් බුද්ධ පූජාවක් තමයි. හැබැයි බුදුහාමුදුරන්ට කරන නියම පූජාව ඔබ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගැනීමයි. අද අපි මේ දේශනාවේ කතා කරපු ඒ ගාම්භීර සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න සෝවාන් ඵලයට පත් වෙන්න ඔබ මහන්සියක් ගන්නවා නම් ඒක තමයි නියම බුද්ධ පූජාව. හොඳයි අපිට මම හිතන්නේ හරි වැදගත් වූ දෙයක් තමයි මේ ඉස්මතු කරලා අපි හාමුදුරුවෝ අද දවසේ මේ සාකච්ඡාව තුළදීත් පෙන්වා දෙමින් සිටින්නේ. හඳුන දැන් අර මම මගේ මේ කියන තැන නැත්නම් මමත්වය කියන තැන අපි ඇත්තටම මම මගේ කියන දේ අත්හැරලා ඉන්නේ කොහොමද? දැන් සමහරු මම මගේ පවුල මගේ දරුවෝ දැන් සමහරකට හිතෙන්න පුළුවන් මේක මහා විකාරයන්නේ. මේ කියන තැන හිටිය කියන විදිහට මේ මමය මගේය කියලා මේ සක්කාය දිට්ඨියට බැස ගන්න නැතුව හිටියොත් එහෙම මට ජීවත් වෙන්න බැරි වෙයිනේ. මගේ දරුවෝ ඔක්කොම අත්තරින්න වෙයිනේ. මෙහෙම කියලා යම් කෙනෙකුට හිතෙන්නට පුළුවන් අපේ හැමදෙරේ. ඔව් ඇත්තම වරුණ ඊටාම වැදගත්. හැබැයි අපිට පේනවා සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරපු සෝවාන් වෙච්ච ශ්‍රාවකයා ජීවිතය ගැන අවබෝධයෙන් ඉන්න ශ්‍රාවකයා
ගිහි ජීවිත ගත කරලා තියෙනවා. එහෙමයි. අමුදරුවෝ ඉඳලා තියෙනවා. විවාහ වෙලා තියෙනවා. දැන් විසාකාව ගත්ත පුංචි වයසේම ධර්මය අවබෝධ කරගත්ත මහා පින්වන්ත කෙනෙක්. විසාකාව විවාහ වුණා. එතකොට දරුවෝ 20 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. ඒ යුතුයකම් ඉෂ්ට කරා. මිගාර මාතාව කියලා බොහොම ගෞරවයෙන් ඒ පවුලම ඒ විසාකාව හැඳින්නුවේ. ඒ මාමණ්ඩියක අවස්ථාවක කියනවා විසාකාවට ඔබ මගේ අම්මා කියනවා. එතනින් තමයි මිගාර මාතා කියන නම වැටුනේ. මිගාර සිටුතුමා. මිගාර සිටුතුමා. එතකොට ඒ වගේ මේ බුද්ධ ශාස්ත්‍රය දැන් සීවලී හාමුදුරුවෝ ගත්තොත් සීවලී හාමුදුරුවන්ගේ අම්මා තමයි සුප්පියා උපාසිකාව. මහලී කියන රාජකුමාරයා තමයි පියාණන්. මේ දෙන්නම සෝවාන් වෙච්ච දෙන්නේ. එතකොට ඒ දෙන්නට දාව ලැබිච්ච දරුවා තමයි සීවලී කුමාරයා. එතකොට මේ බුද්ධ ශාසනය දැන් අපි ගමු නිකන් මිනිස්සු කියන්නේ පෞල් ජීවිත ගත කරන්න බැරි ඒ කතානේ. ඊටත් එහා අමාරුම දේනේ මේ දේශපාලනේ. රටක් පාලනය කරන එක. බිම්බිසාර රජුරෝ සෝවාන් ඵලයට පත් වෙලා රජකම අතහැරියේ නෑ. ධාර්මිෂ්ඨව රජකම් කරා. එතකොට අපිට පේනවා සෝවාන් වෙච්ච කෙනෙක් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරපු කෙනෙක් ධර්මිෂ්ඨව රාජ්‍ය පාලනයක් ගෙනිච්චා. ඒ කියන්නේ අද ඉන්න ඕනම කෙනෙකුටත් මේක හොඳ ධර්මයේ හැසිරෙන කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න කෙනෙකුට ගිහි ජීවිතේ බාධාවක් කියලා හිතනවනම් හැබැයි එයා සෝවාන් මට්ටම දැන් එයාට අනාගාමී වෙනකොට අන්න එයා කාමරාග පටිගෙන් ඈත් වෙනවා. එහෙමයි. හැබැයි මෙතන පටන් ගන්නකොට අනාගාමී වෙන එකක් නෙමෙයි. ඒ කියන්නේ කාමරාග පටිග තුනී වෙනකොට නැති වෙනකොට අපේ හාමුදුරනේ මේ දේවල් කරන්න බැරි. එයාට ඒ කියන්නේ උවමනාවක් නෑ. දැන් මිනිස්සු ඒ දේවල් ආසාවත් එක්කනේ. Tamanට ඇතිවන කෙලෙස් එක්කනේ. දැන් අනිත් අයට තමයි එයා ගැන ඒක තියෙන්නේ. හැබැයි එයාට එහෙම හැඟීමක් නැත්නම් එයාට තියෙන්නේ ධර්මයේ ගැන සතුටක් නම් එයා කෙලෙස් වලින් සතුට හොයන්නේ නැහැ. දැන් කෙලෙස් තුල ඉන්න කෙනා තමයි කෙලෙස් වලින් සතුට හොයන්නේ. එයා හිතනවා වෙන කිසි දෙයක් නෙමෙයි සතුට තියෙන්නේ කෙලෙස් තුල. මේ රාගය ඒක ප්‍රහාණය කිරීම නෙමෙයි රාගයේ සන්තර්පණය කිරීම තුල තමයි සතුට කියලා එයා හිතන්නේ. හැබැයි ධර්මය අවබෝධ කරගත්ත කෙනා විතරාගී සතුටක් විඳිනවා. එයා කෙලෙස් ප්‍රහාණය වීම තුලම ලොකු නිරාමිෂ සතුටක් එයා තියෙනවා. දැන් යම් කෙනෙක් හිතුවොත් එහෙම අපිට මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ මේකේ විඳින්න තියෙන දේවල් විඳින්න ඕන කියලා. එතකොට මේ මතය එතකොට මිත්‍යාට වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ගිහි ශ්‍රාවකයාට කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරන්න පුළුවන්. හැබැයි ආදීනව දස්සාවින. ආදීනව දකින්න. ධර්මය අවබෝධ කරගත්ත කෙනා දැන් බිම්බිසාර රජුරු රජමැදුරේ හිටියා. තමන්ට බිසෝවරු හිටියා. තමන්ට සේවක සේවිකාව හිටියා. රජ සැප සම්පා රාජකීය සලුපිල් රාජ ආභරණ මේ අනිත්‍යයි වැඩක් නැහැ කියලා ඔක්කොම වීසි කරලා දාලා නිකන් හිඟන්නෙක් වගේ හිටියේ නෑ. මාලිගාවෙන් එළියට ගිහලා ගහක් යට වාඩි වෙලා රජකම් කරේ නෑ. එතකොට මාලිගාවේ ඉඳගෙන ඒ සියලු රාජ්‍ය කටයුතු ධර්මිෂ්ඨව කරගෙන ගියා. පුංචි වයසේ ඒ කියන්නේ එතකොට අජාසත් කුමාරයා ඉපදුනේ සෝවාන් වෙලා පස්සේ. එතකොට අපිට පේනවා බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිල්ලා ඒ බුදු වෙලා වැඩම කරපු මුල්ම දවස්වල තමයි ධර්මය අවබෝධ කළ පළවෙනි ගමනේමයි ධර්ම අවබෝධය ලැබුවේ. එදාම තමයි තමන්ගේ රාජකීය උයන කුටි සෙනසුන් හදලා සංඝයාට පූජා කරන්න වේලුවනේ. එතකොට අපිට පේනවා ඒ කියන්නේ සෝවාන් විච්ච බිම්බිසාර රජුරවන්ට ඉන්පසු තමයි පුතෙක් ඉපදෙන්නේ. රට පාලනය කරන්නේ. ඒ පුතා දැන් දේවිය මුලින් හිතනවා දේවිය දැනගන්නවා කුසේ දරුවා වැඩෙනකොට දොළ දුකක් ඇති වෙනවා දේවියට. තමන්ගේ ස්වාමියාගේ පපුව පල්ල ලේබොන්. ඒ වෙලාවේ අනාවැකි කියන අය කියන්න ගන්න ඔය නම් උපදින්න ඉන්නේ රජ්ජුරුවන්ගේ හතුරෙක්. ඔය නම් රජ්ජුරුවන්ගේ හතුරෙක්. දැන් වරුණ හිතන්න රජ්ජුරුව ධර්මාවබෝධයක් නැතුව තිබ්බනම් අර දරුවා කුසේ වැඩෙන්න ඉඩ ආරෙයිද? දේවිය ඒ වෙනකොට දේවිය සෝවාන් වෙලා නැහැ. දේවිය හිතනවා මගේ ස්වාමියාට හතුරෙක් වෙන දරුවෙක් මම බිහි කරන්නේ මේ දරුව කුසීම මන් නැති කරනවා කියලා දේවිය හිතනවා. හැබැයි රජ්ජුරුව ඒකට ඉඩ තියන්නේ නැතුව පරිවාර කාන්තාවල් යොදවලා ආරක්ෂාව යොදවලා දරුවට අනතුරක් නොවන විදිහට මොකද ප්‍රාණඝාතයකට කිසිම අනුබලයක් දෙන්නේ නැහැ. සෝවාන් වෙච්ච කෙනා ආර්යකාන්ත සීලයෙන් යුක්තයි. සහ දැන් ඉපදුනාට පස්සෙත් අපේ හාමුදුරනේ දැන් අජාසත් රජතුමා අජාසත් කුමාරයා ලොකු වෙනකනුත් රැකවල් යෙදුවේ නැහැ. බලන්න කොමිෂන් පත් කළේ නැහැ. බොහොම ආදරෙන් හදා වඩා ගත්තා. කිසිම වෙනසක් කරේ නැහැ. දැන් අනාවැකි කීවා කියලා කවදා හරි මුව මාව මරයි කියලා වෙනසක් කරේ නැහැ. එතකොට ඒ නිදහසේ අධ්‍යාපනය ලැබලා දුන්නා. හදා වඩා ගත්තා. රාජකුමාරයෙක් හැටියට ඒ හැමදේම දුන්නා. එතකොට ඒ ජීවිතය තුළ අතහැරීම පුරුදු කළා. දැන් හිතන්න ධර්මය අවබෝධ කිරීමේ වටිනාකම ජීවිතේන ප්‍රශ්නවලදී බේරෙන හැටි. දැන් ඔය මේ කෙලෙස් තුල ජීවත් වෙන්න බෑ කිය ඉන්න මිනිස්සු වරුණ කෙලෙස් වලින් සැපයක් විඳිනවද කියලා බලන්න. හැම පෞල් ජීවිතයකම එබිලා බලන්න පොඩ්ඩක් තියෙන ප්‍රශ්න කොට. පෞල් වල මිනිස්සු හැඬු කඳරින් ජීවත් වෙනවා. සමහරු කියනවා මේ මෙරි ජීවත් වෙන්න කියන.
එතකොට පවුල් කනවනේ වහකකා කියන ජීවත්වෙන්. එතකොට ඒ තුළ මහා ප්‍රශ්න ගොඩක් ගෙවල්වල රණ්ඩු සරුවා ජීවත්වෙන ප්‍රශ්න ඥාතීන්ගේ ප්‍රශ්න රැකියාවල ප්‍රශ්න මිනිස්සු මහා ප්‍රශ්න ගොඩක් මැද්දෙ ලෝකෙට හිනා වෙලා ඉන්න. මිනිස්සු අතරේ නිකන් අමුතු රඟපෑමක් කරනවා ඇඳල පැන්දල පාටිවලට යනවා වෙඩින්නවලට යනවා උත්සවලට ගිහිල්ලා බොහෝම ආදරෙන් අත්තල්ලගෙන හිනාවෙලා හිටියට ගෙවල් ඇතුළේ ගහගන්නවා. ගෙවල් ඇතුළේ යුද්ධ. හැබැයි සමාජයට එලියට පෙන්න්නන බොහොම ඕක තමයි ලෝක වැඩිපුර මිනිස්සුන්ගේ යථා ස්වභාවය. එතකොට ප්‍රශ්න ගැටලු ඉදිරියේ බලන මිනිස්සුන්ට ප්‍රශ්න එනකොට ගැටලු එනකොට මිනිස්සු පෙළඹෙන් එක්කෝ මරාගෙන මැරෙන්. එක්කෝ අනිකා විනාශ කරන්න උගෙන් පලිගන්න. එතකොට මේවතයි මිනිස්සුන්ට එන සිතුවිලි. හැබැයි ධර්මය අවබෝධ කරගත්ත කෙනා රැකෙන ආරක්ෂාව කියන්නේ බිම්බිසා රජ්ජුරුවන්ට පෙර සසර කරුමකට හරි රජ්ජුරුවන්ව හිර කරන්න. හිරකරපු වෙලාවෙ හිතන්න පුතජ්ජන කෙනෙකුයි සෝවාන් විච්ච රජෙකුයි අතර වෙනස මේ ධර්මය අවබෝධ කිරීමේ වටිනාකම. පෘතජ්ජන රජ කෙනෙක් නං අර දරුවට සාප කරගෙන හැම වෙලේ මර හිරකුඩුව පහුරුගායි මං මේකගෙන් පලිගන්න උපක්‍රමම්මගෙන් පලිගන්න මේකාව හැදුවේ මෙහෙමයි දැම ගිවල්වල කියන්න මේකට ඉගැන්වේ මෙහෙමයි මූට කන්න දුන්නේ මෙහෙමයි මේකව ලොකු මහත් කරේ මෙහෙමයි මේකා මට දෙන වද කියලා කියන්නද මෙහෙම කරපු මට මූ කරන හැටි ඒවල්වල එහෙමන්නේ මො ඇත්ත කතාව ගත්තහම පොඩි දරුවෙක් කරේ ළමයි කරි ලොකු මහත් වෙලා දෙමවපියන්ට සැලකුවේ නෑ හරි අම්ම තාත්තට සැරෙන් කතා කරා හරි මොකක් හරි ගෙවල්වල ඇතිවන ප්‍රශ්න ඉදිරියේ දුක්කිදගෙන එකෙදෝ යකෙක් වුණා යකෙක් වුණා මෙහෙමයි මූ හැදුවට වඩා හොඳයි හරකෙක් හැදුවන පොල් බැලයක් හැදුවනන් පොල් ගෙඩිය හරි කඩා ගන්නවා ඔය කතානේ ගෙවල්වල කියන්නේනේ. එතකොට හැබැයි බිම්බිසා රජ්ජුරුව අර හිරකුටිය දාලා වද දෙනකොට බුදුගුණ හිතනවා. කන්න නොදී හිරකුටිය දාලා තිබ්බත් දරුවටවත් කාටවත් තමන්ට වද දෙන අයටවත් කාටවත් සාප කරේ නෑ වෛර කරේ නෑ. අන්න වෙනස. ධර්මය අවබෝධ කරගත්ත කෙනා ජීවිතයේ අමාරුම තැනති ධර්මය හිත පිහිටෝන්. හිත නොමග යන්න ඉඩ දෙන්න එකද අවබෝධ ස්වභාවය. අර හිරකුටිය ඇතුළේ බුදු ගුණ සිහි කරනවා ධර්මය ගුණ සිහි කරනවා සංගුණ සිහි කරනවා අනිත්‍ය සිහි කරනවා මරණ සතිය වඩනවා බලන්න කොච්චර අවබෝධයක්ද. ඒක සාමාන්‍ය කෙනෙකුට හිතන්නවත් බෑ. ඒ නිසා අපිට පේනවා මේ ධර්මය අවබෝධ කරගත්ත කෙනාට ධර්මාවබෝධයක් තුළ ගිහි ජීවිතයේ බොහොම සතුටේ සාර්ථකව ඇතිවන හැම ප්‍රශ්න ඉදිරියේම හරියට නිවරදි වේවට මෝන දෙන්න පුළු. දැන් හිතන්න දැන් සමහරු හිතන්නේ ලස්සනට ඉන්න බෑ කියලා හිතනවා. ඒක සම්පූර්ණ මුලාව. මේ ලෝකයේ බුද්ධ ශාසනය තුළ තමයි තියෙන්නේ ආබර් දැන් අද මේ දාගෙනන්න බෙල්ලි තියෙන චේන් එක අතේ තින බෙස්ලට් එකයි ඔය පෝර්න් එකයි අඳන ඇඳුන් ටිකයි වටිනා වාහනේ ගත්තොත් විසාකාවගේ පලඳනාව විතරක් නවකෝටියක් කියන මහමේක පලඳන මහමේක පලඳනාව කහවනු නව කෝටියක පලඳනාවක් ඉනේ පැළඳගෙන හිටිය. එතකොට අද ඉතින් උපරිම ලංකාව හොඳ වාහනයක් පාවිච්චි කර අත්ගම කෝටි 3-4 කියලා. එතකොට හත්තරන් වලින් මුළු ඇගම වැහුවත් කෝටියක් එහෙම එල්ලගෙන ඉන්න බෑනේ මිනිහෙකුටනේ. එතකොට විසාකාවගේ ඉනේ පැළඳගෙන හිට පළඳනාව මේල පළඳනාව කහවනු 9 කෝටියක මේල පළඳනාව. තරම් වටිනාකමයි. එතකොට දැන් විසාකාව සෝවාන් වෙලා ඌව වැඩක් නෑ. මේ ඔක්කොම අනිත්‍යයි. මොන රත්තරන්දව වීසි කරලා දාන්න. ඒ වගේවත් මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ වෙන දෙයක් වරුණ. මිනිස්සු ධර්මාවබෝධය කියලා දකින්නේ වෙනත් දෙයක්. මිනිස්සු හිතන්නේ ධර්මය අවබෝධ වුණා නම් නිකන් බලාගත්තු එන ගැහුවා වගේ මේ අනිත්‍යයි වැඩක් නෑ මේ කිසිම දෙයක් මේ ඔක්කොම එපා වෙලා තියෙන්නේ මට මේ ඔක්කොම ජීවිතේ එපා වෙලා තියෙන්නේ මට මේවා කලකිරලා තියෙන්නේ නිකන් එහෙම චරිතයක් තමයි මිනිස්සු හිතන්නේ ධර්මාවබෝධය. ඒ නොදන්නකම. තටම ධර්මය අවබෝධ කරගත්ත කෙනා තමයි අනෙක් සියලු දෙනාට වැඩිය ලස්සන්ට ජීවත්තේ. එයාට ජීවිතේ හැම ප්‍රශ්නයක් ඉදිරියේම සතුටෙන් ඉන්න පුළුවන්. පෘතජ්ජන මනුස්සයා අටලෝ දහම ඉදිරියේ නිකන් දෙපැත්තට පැද්දෙන්නේ ජීවිතේ අර පරණැලක් වගේ කියන බුදුහාඳුරන්ගේ උපමාව පරණැල. පෘතජ්ජනය ගැන. බුදුහාඳුර පේන නොය කෙහෙල් ගස්වල තියෙන පරණැල්ල කියලා කියන්නේ. කෙහෙල් කොළ තියෙනවා උතුරෙන් හුලං හමනකොට අනිත් පැත්තට වේගෙන් පැද්දෙනවා. දකුණෙන් හුලං හමනකොට උතුරු පැත්තට පැද්දිලා යනවා. නැගෙනහිරෙන් හුලං හමනකොට බටහිරට පැද්දෙනවා. මේක හුලං හමන දිසාවට හෙල්ලි තියෙන පරණැලක්. බුදුරජාණන් වහන්සේ අද පුතඥය ඒ වගේ හැම ප්‍රශ්නයක් ඉදිරියේම තමන්ගේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. ලාභ සැප දුක යසායස නින්දා ප්‍රශංසා ඉදිරියේ අඬනවා වැළපෙනවා ජීවිතේ පාවෙන ඔළුවට ගහ ගන්නවා පපුවට ගහ ගන්නවා දවසක් hina වුණොත් දවසක් අඬනවා. ඕක තමයි ජීවිතේ පුතඥ ජීවිතේ. ඕක තමයි සතුටුයි කියලා හිතාගෙන ඉන්න ජීවිතේ.
හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකයා ඉන්ද්‍රකීලයක් උපමා කරේ. සැලවෙන්නේ පොළොව ඇතුලේ ගැඹුරට හාරලා හිටවපු ගල් කණුවක් කොච්චර සුළඟක් ආවත් සොලවන්න බෑ වගේ. එයා ලාභ අලාභ ඉදිරි අකම්පිතයි කියන. එයාට කොච්චර නින්දා කරත් ප්‍රශංසා කරත් දෙකෙන්ම එයා අකම්පිතයි. එයා සැප දුක් ඉදිරියේ එයාට පිරිස හිටියත් එයාගේ ගුණ කිව්වත් කවුරු මොනවා කිව්වත් එයා ලෝක ස්වභාවය කරගත්ත දයාගෙන යයි කියලා හිත හදාගෙන එයා බොහොම අකම්පිතව සතුටින් ඉන්න කෙනෙක්. එතකොට අපිට පේනවා මේ මිනිස්සු සැප විඳිනවා කියලා අන්ත දුකක් විඳින්නේ ධර්මාවබෝධයක් නැතිකම නිසා. ධර්මය ගැන යම් අවබෝධයක් හරි තියෙන ශ්‍රාවකයා තමයි බොහොම සතුටින් ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දීගෙන ඒ ජීවිතේ සතුට නිරාමිස සතුටක් හැටියට යථාර්ථයක් තුළ අවබෝධයක් තුළ ලබන්න නම් ධර්මාවබෝධයක් තුළම ඒක කරන්න පුළුවන්. හොඳයි. අද මේ පාඩමක් කියලා දෙන්නේ. පහුගිය කාලේ ඔය තිබ්බනේ මේ පාඩමෙන් අපිට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙන උගත් පාඩම් කොමිසම් තිබ්බට නැහැ. මේවා උගත් වෙන නැත්නම් මේවා කෙරෙහි අවධානයක් යොමු කර විශේෂයෙන් මට හිතෙනවා එක් පැත්තකින් අපේ ලෞකික ජීවිතේ පැත්තට මේක බොහොම වැදගත් වූ දේශනාවක්. අනිත් පැත්තේ මේ වර්තමානයේ තියෙන දේශපාලන බලාරගලයට නැත්නම් මේ දේශපාලඥයන්ට බුදුහාමුදුරුවෝ දේශනා කරපු වටිනම දේ මේතන තියෙන්නේ කියලා. එතකොට යම් ආකාරයකට තව කෙලෙස් මත අපි ඉන්න තාක්කල් අපේ අර ඇස්වලට මේ තියෙන කඩතුරාව ලොකු බොහොම ගණන්දුරක් අපි ඒ තුළ වැහිලා ඉන්නේ. හැබැයි අපිට එතනින් එහාට ගියාට පස්සේ කෙලෙස් වලින් යම් ආකාරයකට මිදුනොත් එහෙම මේ මිදෙන මාර්ගය කියනකොට අපිට හිතන කොච්චර සැනසීමක්ද කියලා. ඒ මට්ටමටපත් වුණොත් එහෙම කොතරම් අපිට ඉදිරියට දැක්මක් තියෙනවද? ඒ නිසා ඒ දැක්ම හදා ගන්නට මේ කරන සාකච්ඡාව බොහොම වැදගත් වේවි. අපි හොඳ තව එක ප්‍රශ්නයක් ඔබ වහන්සේගෙන් විමසා දැනගන්නට කැමතියි. දැන් සෝවාන් ඵලයටපත් වුණු කෙනෙක් වුණත් ඔබ වහන්සේ සිහිපත් කළ විශාකාව ඇසුරේම මේ ඕන ලෞකික ජීවිතය තුළ බොහොම සතුටින් බොහොම හැමදේම පරිහරණය කරගනිමින් වටිනා දේවල් Tamanට පරිභෝජනයට නතු කරගනිමින් මේ කටයුතු කරන්න පුළුවන් ගැටලුවක් නැහැ කියලා. ඕක සමහරු කියන්න පුළුවන්. ඔය කිව්වේ එහෙනම් හරි විදිහට අපිටත් ඕන දෙයක් කර ඒ කියන්නේ ධර්මයට ගිහිල්ලා ඕනම දෙයක් කරගෙන සතුටෙන් ඉන්න පුළුවන්. ඒතකොට ප්‍රශ්නයක් නැහැ කියලා. ඒතකොට මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනව නේද හඳුනන්නේ? ඔව් ඇත්තටම කෙලෙස් තුල කෙනෙක් සතුට හෙව්වට අර අටලෝ දහම ඉදිරියේ වගේ Tamanට ප්‍රශ්නයක් ආපු ගමන් සම්පූර්ණ කඩාගෙන වැටෙනවා. එහෙමයි. එයා සතුට කියලා යමක් බදාගත්තට ඒක අහිමි වීම තුල ඇතිවෙන දුක යාට දරා ගන්න බැරි වෙනවා. ධර්මාවබෝධයක් නැති කෙනා. මොක තේරුම් ගන්න හොඳම දේ විසාකාවම ගම් ඔය කියපු මේල පළඳනාව. විසාකාව ජේතවනාරාමයට බණහන්න එනකොට මේ මොන එදා බණහන්න එනකොට වා පැළඳගෙන ඉන්නේ. එදත් තිබිලා තියෙනවා බණහන්න එනකොට පළඳනා පැළඳගෙන වෙඩින් එකකට යනවා වගේ යන්නේ නැහැ. එදා වෙඩින් එකක් තිබිලා. නමුත් විසාකාව එදා විශේෂ උත්සවයකට යන්න වෙච්ච දවසක්. ඒ ගිහිල්ලා එනකොට ප්‍රමාද වුණා. දැන් ගෙදර ගිහිල්ලා මේවා ගලෝලා ආවොත් ආයි බණ අහන්න බැරි වෙනවා. බණෙන් භාගයක් ඉවරයි. කල්පනා කරා ධම්සභා මණ්ඩපේ දැන් ධර්ම දේශනාව බුදුහාඳුරු දහම් දේශන වෙලාව මම මෙහෙමම ගිහිල්ලා බණ ටික අහලම යනවා කියලා ජේතවනාරාමයට ආව. හැබැයි එළියේදී තමන්ගේ දාසියක් හිටියා. ඒ දාසියට ගලවලා දුන්නා මේක පැත්තකින් තියන්න යනකොට මතක් කරලා ගන්න කියලා ධම්සභා මණ්ඩපේ ඇතුළට ගිහිල්ලා අනේ වාඩිලා බණ අහන්න. දැන් හිතන්න පුතත්ජන කෙනෙක් නම් සෙරෙප්පු දෙක ගැන කොච්චර හිතනවද සමහරුනේ. ආන්සල්ට ගියොත් ඔගේ තියෙන්නේ මොකද උන්නේ බණ යනකොට හිතනවා ඉවර වෙනකොට සෙරෙප්පු දෙක තියෙයිද දන්නේ. මොකේ කරි හොරකම් කරලා තියෙයිද දන්නේ. සෙරෙප්පු දෙක ගැන කොච්චර මේ හිත යනවදනේ. දැන් අපි හිත බණ ඉවරනකොට සෙරෙප්පු දෙක නැති වෙලා තියෙයි කියලා. සමහරලාවට බණ නෙමෙයි අර සෙරෙප්පු ගත්ත එකයි කකුල ඉඳන් කැඩියන් කියලා යද යන මිනිස්සු ඉන්නවා. ඔව් නැත්තම් වෙන දෙයක් හොඳ දෙයක් දාගෙන යනවා. කාගේ හරි එක්ක දෙයක් අරගෙන යනවා. එතකොට සමහරු පන්සල් යන්නේම අද හොඳ සෙරෙප්පු දෙයක් හොයාගන්න පුළුවන්. සමහරු ඒක මේ සාමාන්‍යකරණයක් කරනවානේ. මගේ දෙක නැතුණා මම ඒකට දෙයක් ගත්තා. ඒ වගේ දැන් විසාකාවට එදා වරුණ බණහලා දැන් හිතන්න මේ ධර්මයේ ඇතිවෙන සතුට ධර්ම ආස්වාදයත් එක්ක එදා බණහලා බොහොම සතුටින් පිරිසත් එක්ක ගියා. එහෙමයි. හිත විසාකාවට අමතක වෙන කෙනෙකුට අමතක වෙනවද මේ 9 කෝටියක ඵල දෙනා. විසාකාවට එදා ධර්මයේ ගැන සිහි කර ගියා. රාත්‍රී නිදාගන්න යනකොට මතක් වුණා මේ පළඳනාව සේවිකාවකින් ඇහුව සේවිකාවටත් ගන්න අමතක වෙනවා. විසාකාව දැන් වෙන කෙනෙක් නම් මහ රෑ පිස්සුවෙන් වගේ කොණ්ඩේ කඩාගෙන අයියෝ මගේ පළඳනාව කියලා රෑම දුවගෙන එනවනේ. විසාකාව රාත්‍රී හොඳට නිදාගන්න. උදේ පාන්දර සේවිකාවට කතා කරලා කිව්වා ඔබ දෑසනින් ගිහින් බලන්න ධම්සභා මණ්ඩපයේ ඔබ තිබ්බ තැන තියෙනවද? තියෙනවනම් සංඝයා දැනුවත් කරලා අරගෙන එන්න. එහෙම නැත්නම් ඒකාන්තයෙන් කවුරු හරි බොහෝ වෙලාවට ආනන්ද හාමුදුරුවෝ ඒක අරන් තියලා ඇති. එහෙම වුණොත් ඉල්ලන්න එපා මට ඇවිල්ලා දැනුම් දෙන්න.
සේවිකාව ගිහින් බලනකොට අනේ ආනන්ද හාමුදුරුවෝ අරන් තියලා විසාකාව ආවම දෙන්නම් කියලා. දන්නවා මේක විසාකාව වෙන කාටවත් නැහැ. එහෙමයි. සේවිකාව ඇවිල්ලා කිව්වා ඔබේ මේල පළඳනාව ආනන්දයන් වහන්සේ අරගෙන තියලා. විසාකාව සාදුකාරයක් දුන්නා. අනේ මගේ පළඳනාව ආනන්දයන් වහන්සේ අතින් අල්ලලා ඒක අරන් තිබ්බනම් දැන් ඒක අයිති සංඝයාට. විසාකාව හිතුවා මම මේක විකුණලා ආරාමයක් කරනවා. දැන් මේක සංඝයාට අයිති. මම මේක සංඝයා වෙනුවෙන්ම යොදවනවා කියලා තමයි 9 කෝටියකට මේ පළඳනාව මිල කරලා ඊළඟට තවත් 9 කෝටියවත් දෙකක් ඉදෙව්වා. ඒ 9 කෝටියෙන් තමයි පූර්වාරාමේ හදන්න ඉඩම ගත්තේ. ඊළඟට 9 කෝටියක් වේදම් කරලා කුටි සෙනසුන් සහිත පූර්වාරාමේ කියලා බොහොම ලස්සන දෙමහල් ප්‍රාසාදයක් හැදුවා. ඒ ආරාමේ සියලු අංගෝපාංග සම්පූර්ණ කරලා ඒ ආරාමේ සංඝ සතු කරලා පූජා කරන්න තවත් 9 කෝටියක් වේදම් කරා. 27 කෝටියක් වේදම් කරලා තමයි පූර්වාරාමේ හදලා සංඝ සතු කරලා පූජා කරේ. එතකොට අපිට පේනවා ඒ තරම් වටිනා ආභරණයක් වුණත් අවබෝධයෙන් යුක්ත කෙනාට සැනින් අතහරින්න පුළුවන් වුණා. ඒක තමයි මේ ධර්මය අවබෝධ කරගත්ත කෙනාගේ හිතේ ස්වභාවය කියන එක මහා පුදුම දෙයක්. ඒ නිසා මේ කෙලෙස් වල ඉඳගෙන ඒක මනින්න බෑවත්. ඒ නිසා ඔබ ඒ ධර්මාවබෝධය කරා යන්න උත්සාහයක් ගන්න, වීරිය වඩන්න. හොඳයි, ඒ වීරිය වඩන්නට ඔබට අද දවස තුලදී දැනගන්නට ලැබුණු, අහන්නට ලැබුණු මේ ධර්ම සාකච්ඡාව තුල කාරණා බොහොම වටිනවා. අපි අද සාකච්ඡාවේ නිමාවට ලං වෙලා තිබෙන්නේ. මතක් වෙනවා රෙඩ්වර්ඩ් ජයකොඩි මහත්තයා කියන ගීතයක්. හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් ගෙදර දොරට දනට පිනට දුන්නේ මං හිතේ මනාපෙන් කියලා. දැන් ඇත්තටම යම් කෙනෙකුට මේ කාරණා ටික ඇහෙනකොට අපි දනට පිනට දුන්න දේවල් ගැන කොතරම් සතුටක් ඇති වෙනවද කියලා හිතෙනවා ඇති. අපි පහුගිය දවස්වල සිහිපත් කළා බක්කුල මහසෑයි එක මේ ගර්භයේ එක වට ප්‍රමාණයක් සඳහා වර්ගඩි 1.5ක වට ප්‍රමාණයක් සඳහා කොන්ක්‍රීට් අතුරන්න රුපියල් ලක්ෂ 2.5ක වගේ මුදලක් යනවා කියලා. දැන් සමහරු මේ කාරණාව ඇහෙනකොටම පහුවදා එළි වෙනකොට මේ ප්‍රමාණය ලබා ගන්නට උත්සාහ කරපු පිරිස් හිටියා. ඒ වගේම සමහරෙකුට ඇතැම් වෙලාවට හිතෙන්නට ඇති අනේ අම්මෝ මෙච්චර සල්ලියක් පිස්සුද ඔය වගේ දෙයකට වියදම් කරන්න කියලා. එහෙම හිතෙන්නේ ඇති. එනිසා අර හිතෙන හයට හිතේ ඇති වුණු අදහස වෙනස් කරගන්නට අද දේශනාව හේතු වුණා. දුන්නු අය හිතේ ඇති වුණු දේ ක්‍රියාත්මක කිරීම තුළින් Tamanට ලැබුණු මේ මහා වාසනාව භාග්‍ය පිළිබඳව මහා තෘප්තියක් ඇති වෙන්නට ඇති. ඒ නිසා අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔබට වටිනාම දෙයක් තමයි හැමදාම ජාතිය නාලිකාව net ඔස්සේ තිරණ කරන්නේ. අපි ඊයේ දවසේදී වට්ටාරම පුදුබිමේ සිට මහා පින්කමකුත් සිදු කළා. මෙවැනි මහා පින්කම් අසුරේ වේවා, ධර්මදේශනා ඇසුරේ වේවා, අපි ඔබට වටිනා දේම තමයි ලං කරන්නේ. ඒ නිසා අපේ සාකච්ඡාවේ අවසාන භාගයේදී ඒ වටිනා දේ තවත් ලං කරගත හැකි මාර්ග අපි කියා දෙනවා. බක්කුල සෑය කියන්නේ වෙන අවස්ථාවක්. අපි හම්දුරනේ. ඔව් ඇත්තම වරුණ අපි බක්කුල මහසෑය මේ දිනවල වරුණ දවල් රෑ නැතුව වැඩ කෙරෙනවා. මොකද ඒකට හේතුව පෙබරවාරි මාසයේ ඔබ කවුරුත් දන්නවා අපි පෙබරවාරි පින්කම් මාලාවක් සිදු කරනවා. ඉතින් මේ වර බක්කුල මහසෑයේ තැන්පත් වෙන ඒ උතුම් නිදන් වස්තු, ඒ වගේම සර්වඥ ධාතුන් වහන්සේලා, කේශ ධාතුන් වහන්සේලා, මහරහත් ධාතුන් වහන්සේලා, විශේෂයෙන් බක්කුල මහරහතන් වහන්සේගේ රහත් ධාතුන් වහන්සේලා ඇතුළු ඔබ දන්නවා ගිය අවුරුද්දේ තායිලන්තයේ ධම්මකාය මධ්‍යස්ථානයෙන් අපිට ලැබිච්ච උත්තම ධාතුන් වහන්සේලා, මේ සියලු ධාතුන් වහන්සේලාත් නිදන් වස්තු කොත් වහන්සේ ඇතුළු මේ උතුම් පූජනීය දේවල් සදහැවතුන්ට වන්දනා කරගන්න අපි සලස්සනවා දින 3ක් පුරා. එහෙමයි. ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් බක්කුල මහසෑයේ ගර්භයේ වැඩ ඒ වෙනකොට සම්පූර්ණයෙන් අවසන් කරන්නයි අපි සැලසුම්. ඉතින් ඒ සඳහා තමයි අපි දැනුම් දුන්නේ සදහැවතුන්ට චෛත්‍ය වටා ධාතු ගර්භය. මොකද චෛත්‍යයේ වටිනාම දේ වරුණ ගර්භය. එතකොට මේ ගර්භයේ අඩි 1.5ක පමණ මුළු චෛත්‍ය වටාම යන කොන්ක්‍රීට් වලලු සදහැවතුන්ට බාර ගන්න කියලා. ඉතින් ඒ දැනුම් දීලා දවසක් දෙකක් යනකොට ඒ වලලු ප්‍රමාණය බාරගෙන තිබුණා. නමුත් වරුණ ඒ බාරගත් අයගේ දුරකථන අංක 2ක් පමණ මේ වෙනකොට අපිට සම්බන්ධ කරගන්න බැරි වෙලා තියෙන සමහරවිට අපි ලියාගෙන තියෙන වැරදෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ සිදුවීමක් තුළ ඔවුන් සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් නමුත් අපි මේ දිනවල වේගෙන් කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ සඳහා ඔබ අහගෙන ඉන්නවා නම් මේ බණ අහනවා නම් ඔබට පුළුවන් ඒ පිළිබඳ පුළුවන් ද බැරිද කියලාවත් දැනුවත් කරන්න. ඉතින් කොහොම හරි චෛත්‍ය වැඩ කරගෙන යනවා. ඒ සඳහා ඔබට පුළුවන් මේ කටයුතු අවසන් කරගන්න ඉක්මනින්ම ඔබට ඔබේ ශක්ති පමණින් ඒ සඳහා සම්බන්ධ වෙලා උදව් උපකාර කරන්න. මොකද අපි ඉදිරියට බලාපොරොත්තු වෙන වරුණ 4 කොටුව, ඊළඟට දේවතා කොටුව, ඒ දේවතා කොටුව වටා එන නිර්මාණ ටික, ඊළඟට 4 කොටුව වටා අපි 4 කොටුවේ නිදන් වස්තු තැන්පත් කළ ධාතුන් වහන්සේලා තැන්පත් කෙරෙනවා. ඒ නිසා මේ 4 කොටුව ඊළඟට කොත් කැරැල්ල මේ කොටසෙන් කොටස අපි කෙනෙකුට දරන්න පුළුවන් ප්‍රමාණයකට බෙදලා දෙන්න. ඉතින් ඒ සඳහා
ඔබට දායක වෙන්න පුළුවන්. මොකද බක්කුල මහා සෑය අපි මේ ලබන වසරේ වෙසක් මාසෙ වෙනකොට යම් ප්‍රමාණයකට අවසන් කළ ඇසළ මාසෙ වෙනකොට සම්පූර්ණයෙන් කොත් පලන්දලා අවසන් කරන්න තමයි අපි සැලසුම් කරගෙන යන්නේ. ඒ සඳහා සැදැහැවතුන්ට ඔබේ ශක්ති පමණින් සහ සම්බන්ධ වෙලා අපිට මේ මහා සෑය ගොඩ නගන්න උදව්පකාර කරන්න අපි ආරාධනා කරන ගමන් වර්ණ තව පුංචි දෙයක් දැනුවත් කරන්න ඕනේ. ඒ තමයි අපේ සීල ස්වර්ණ පුණ්‍ය භූමියේ දැනට තව ස්වාමීන් වහන්සේලා 3 නමකට පමණ අපිට ඉඩ තියෙනවා. එහෙමයි. ඇතුල් කරගන්න. හැබැයි ඒ ස්වාමීන් වහන්සේලාගේ සියලු තොරතුරු අපිට අවශ්‍යයි. උන්වහන්සේගේ නීත්‍යානුකූල ලියකියවිලි සාමණේර සහතික එක්ක උපසම්පදා වුණාන උපසම්පදා සහතික ඊළඟට ජාතික හැඳුනුම්පත. එහෙමයි. මොකද රටක ජීවත් වෙන්න හැඳුනුම්පතක් හරි තියෙන්න ඕන වරුන්. ඒ දේවල් වල මොකද අපිට ස්වාමීන් වහන්සේ නමක් රෝහලකට ඇතුල් කරද්දී හෝ අපවත් වුණාට පස්සේ මරණ සහතිකයක් හදන්න ගියත් අපි අපහසුතාවලට පත් වෙනවා. නීත්‍යානුකූල නම ලියකියවිලි ඒ සාමණේර සහතික නැත්නම්. ඉතින් ඒ ටික අපිට අවශ්‍යයි. ඊට පස්සේ උන්වහන්සේගේ රෝග තත්ත්වයන් පිළිබඳ තොරතුරු, උන්වහන්සේ බෙහෙත් ගත්ත තොරතුරු සහ කවුරු හෝ දායකයෙක් හරි පන්සලක හරි අපි දැන් රෝහලකට ඇතුල් කරනකොට බාරකාරයෙක් ඉන්නවනේ. ඒ බාරකාරයෙක් අපිට අවශ්‍ය වෙන කිසි දෙයකට නෙමෙයි. උන්වහන්සේ රෝහල් ගත කරාද, උන්වහන්සේට අසාධ්‍යද, උන්වහන්සේ අපවත් වුණාද, මේ කටයුතු අපි දැනුම් දෙන්න කෙනෙක් අවශ්‍යයි. එහෙමයි. ඒ නිසා අපිට හිතුමනාපෙක් පිට තීරණ ගන්න පුළුවන් කමක් නැහැ. අපි කරන්නේ උන්වහන්සේලා බලා හදා ගනිමින් උන්වහන්සේලාට ප්‍රතිකාර කිරීම පමණයි. ඉතින් ඒ නිසා නෙත් අහන බණහන අපි දන්න බොහෝ ස්වාමීන් වහන්සේලා ආරණ්‍යවල පන්සල්වල මේ දේශනා අහනවා. ඉතින් උන්වහන්සේලාට අපි දැනුම් දෙන්නේ ඔබ වහන්සේලා සීල ස්වර්ණයට ගිලන් ස්වාමීන් වහන්සේ නමක් එක්ක ඔබේ පන්සලේ වැඩ ඉන්න ආරණ්‍ය ඇතුල් කරන්න බලාපොරොත්තු වෙනවනම් මෙන්න මේ කියන තොරතුරු සම්පූර්ණ කරලා අපිට ඒ ස්වාමීන් වහන්සේලා බාර දෙන්න. ඊට පස්සේ අපේ වෛද්‍ය මණ්ඩලයක් ඉන්නවා වරුණ. ඒ වෛද්‍යවරුන්ට යොමු කරලා තමයි අපි ඒ ඇතුල් කර ගැනීම සිදු කරන්නේ. ඉතින් ඒ සඳහා අපිට පුළුවන් තව ස්වාමීන් වහන්සේලා කීප නමකට දැන් ඉඩපාඩුකම් අවස්ථාව ලැබිලා තියෙනවා සීල ස්වර්ණයට ඇතුළත් කර ගැනීම පිණිස. හොඳයි, අපි ආරාධනාවත් සිදු කරමින් ඒ වගේම බක්කුල මහා සෑය කටයුතු වෙනුවෙන් දායක වන පින්නතුන්ට දුරකථන අංක සිහිපත් කරන්නම්. ඔබ ලියාගන්න මේ දුරකථන අංක 0.34 22 63 646 0.34 22 63 646 0.71 86 710 86 0.71 86 710 86. ඒ වගේම බක්කුල සෑය වෙනුවෙන් මූල්‍යමය වශයෙන් දායක වන පින්නතුන් අතුරුගිරිය සම්පත් බැංකුවේ තිබෙනවා බක්කුල මහා සෑය නමින් ගිණුමක්. ඒ ගිණුමේ ගිණුම් අංකය 0.67 6000 0.76 0.67 6000 0.76 කියන ගිණුමට මුදල් බැර කරලා ඔබට දායක වෙන්නට පුළුවන්. ඒ ආරාධනාවත් සිදු කරමින් අද දවසේ සිඩ්නි තසපුවෙන් සමුගන්නවා. අපේ ගෞරවනීය ආරාධනෙන් වැඩසටහන වෙනුවෙන් වැඩම කොට වදාළ පූජනීය ගලිකම ඥානදීප හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම අවබෝධය පිණිස මේ කුසල හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණයි.